නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ නවරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ නාමයේ සම්බන්ධයෙන්ම එදා කතා කරපු තැනින් ඉදිරියට අපි ගියවර කතා කරපු මාතෘකා ටික බැලුවොත් අපි කතා කරා විශේෂයෙන්ම ආරම්මන ග්‍රහණය කියන්නේ මොකද්ද සහ ආරම්මන ග්‍රහණය සම්බන්ධයෙන් පැතිකඩ 6ක් අපි නිකන් තේරුම් ගත්තා. අරමුණ ගන්නා වූ ආකාරය, අරමුණු ගන්න ධර්ම, අරමුණු ගැනීමේ සිද්ධිය නැවත නැවත සිද්ධ වන ආකාරය, පූර්ව අරමුණු ගැනීම නිසා පසුපසු අරමුණු ගැනීම වලට වෙන බලපෑම, ඊට පස්සේ අරමුණු ගැනීමත් සමගම සිද්ධ වෙන අනිකුත් ක්‍රියාකාරකම් කියන මේ හාත්පසක් අපි සාමාන්‍යයෙන් දැනගන්නට ඕනි. ආරම්මන ග්‍රහණයේ නාමය කියන එක තේරවාදීරණ තේරුම් ගන්නවා නම්. එතකොට මේකෙදි මම ඊයේ දවසේදී හෑන්ඩ් අවුට් එකේ අත්පත්‍රිකාව ටිකක් ආය වෙනස් කරා. මොකද ඒකේ තව තොරතුරු ටිකක් අතුලත් කරා මේක තේරුම් ගන්නට කොහොමද මේක තේරුම් ගන්න කියලා කල්පනා කරනකොට තවත් තොරතුරු ටිකක් අවශ්‍යයි කියන එක මට තේරිච්ච නිසා කලින් දීපු පළවෙනි අත්පත්‍රිකාව වෙනස් කරලා ඉදිරිපත් කරා. අපි ඊයේ වෙනකොට එදා වෙනකොට 3.1 සහ 1 සිට 3.5 දක්වා දේවල් කතා කරන්නට යෙදුනා. ඒ ටික මම වෙනස් කරේ නැහැ. එතනින් එහාට යන ටිකේ පිළිවෙල තොරතුරු වල යම් සැලකිය යුතු වෙනස්කම් ටිකක් කරා. ඒ නිසා මේක දැන් මේ ඊයේ දීපු එක පළවෙනි අත්පත්‍රිකාව ලෙස පරිහරණය කරන්න. එතකොට අද අපි සාකච්ඡා කරන්නට යන දේවල් ගත්තම අපි ආරම්මන ග්‍රහණය කියන අරමුණු ගැනීම කියන එකේ ක්‍රම 3ක් අපි සාකච්ඡාවට ගන්නවා තේරවාදී. ඊට පස්සේ ඊළඟට නාම ධර්ම සහ චිත්තෝත්පාද කියලා නම් පාලියෙන් සිංහලෙන් චිත්තෝත්පාද කියලා මෙහෙම ලියුවත් කමක් නැහැ. චිත්තෝත්පාද මේක ගැන අපි අවධානය දෙනවා. ඒ වගේම ඊයේ ගිය වරේ අපි අවසන් කරනකොට කෙටියෙන් අපි ලෝකයේ කොන්ෂස්නස් නැත්තම් අරමුණු දැනගන්නවා කියන සිද්ධිය සම්බන්ධයෙන් තියෙන වාද ප්‍රධාන වශයෙන් ක්‍රම 4ක් තියෙනවා කියලා කිව්වා. ඒක දලව මම කිව්වේ. ඒ ක්‍රම ටික මම භාවිතා කරනවා. මොකද හේතුව අපි කලිනුත් ඒක කතා කරලා තියෙනවා. අපි දැන් ධර්ම ඉගෙන ගන්නකොට ඇතුළේ ඉඳන් එළියට ඉගෙන ගැනීම කියලා එකක් තියෙනවා. එළියේ ඉඳන් ඇතුළට ඉගෙන ගැනීම කියලා එකක් තියෙනවා. දැන් උදාහරණයකට අපි තියෙන ධර්ම මොනවද කියලා ඉගෙනගෙන ඒ අනුව ලෝකේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේට හම්බ වෙන්නේ ලෝකයක් හම්බ වෙනවා. ඒ ලෝකයේ තුලින් උන්වහන්සේ තියෙන ධර්ම හොයාගෙන යනවා. එතකොට හැමතිස්සෙම ගවේෂකයෙක් වුණාම ශාස්ත්‍රවරයෙක් වුණාම ඔහුට හම්බ වෙන්නේ ලෝකයක් තියෙනවා, සත්වයක් ජීවත් වෙනවා ආදී ලෙසට. ඒක තුල මේකේ ගැඹුරින් මොකද්ද සත්‍ය වශයෙන් තියෙන්නේ කියන එක හොයාගෙන යෑම තමයි ශාස්ත්‍රවරයෙක් විසින් කරනු ලබන්නේ. ශ්‍රාවකයන්ට තියෙන දේ තමයි ඒ ගවේෂණය කරන්නට අවශ්‍ය නැහැ. ශාස්ත්‍රවරයා දේශනා කරපු ධර්මයේ ඉගෙනගෙන එතන ඉඳලා ලෝකයේ ඉගෙන. අපි ඉස්සලම චිත්තචෛසික ධර්ම ඉගෙනගෙන පරමාර්ථ ඉගෙනගෙන ඒකෙන් ලෝකයේ සකස් වෙච්ච එක අපි ඉගෙන ගන්න සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගන්න ඕනේ. අපි ඉස්සලම පරමාර්ථ ටික ඉගෙන ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට ඒක කරන්න බෑනේ. උන්වහන්සේ තියෙන ලෝකේ උන්වහන්සේට හම්බ වෙන ලෝකයේ තුලින් උන්වහන්සේ මොනවද තියෙන්නේ කියලා පරමාර්ථ වලට පැමිණෙනවා. ඒ නිසා මේ ක්‍රම දෙකටම අපි රූප කලාපය කතා කරනකොටත් මේක ගැන කතා කරා. රූප කලාපය සතර මහා ධාතු ඉඳලා රූප කලාපය විස්තර කරනවා. රූප කලාපය කියන එකේ ඉඳලා සතර මහා ධාතු වලට පැමිණෙනවා කියලා අපි කතා කරා. මේ දෙකම වැදගත්. විශේෂයෙන්ම අපි සිත ගැන නාම ධර්ම ගැන කතා කරනකොට ඒක ප්‍රායෝගිකව දකින්නකොට මේ පැති නම් පැමිණීම ඉතා වැදගත්. ඒ පැමිණෙනකොට අර මම කතා කරපු behaviorism ඊට පස්සේ identity theory functionalism කියන තුන අපි කතා කරොත් යම් ක්‍රමයකට අපේ ථේරවාද ධර්මයේ තියෙන නාමය කියන එක ඉතාම පැහැදිලි කරලා තේරුම් ගන්නට පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒ නිසා මම මුලින්ම මේ ඇතුළේ ඉඳලා මොකද්ද නාම ධර්ම කියන්නේ ථේරවාදයෙන් කියලා කතා කරලා දවස් කිහිපයක් ඒකට ගනි. ඊළඟට ඒ කාලය ඇතුළතදී මේ පැත්තේ ඉඳන් මේක බලන හැටි කොහොමද ප්‍රායෝගිකව සත්‍යයක් දිහා අපි දකිනකොට ඒ තුලින් නාමයේ තේරුම් ගන්නෙ
කොහොමද කියන පැතිකඩත් ක්‍රමානුකූලව ගේනවා. මොකද ඒක ටිකක් ගැඹුරු කතාවක්. ඒකේ තියෙන සමහර කරුණු ඉතාම සියුම් ඒ දර්ශනවල. ඒක තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒ දර්ශනය ඉගැන්වීමට වඩා කොහොමද අපි තේරවාදයේ තුල තියෙන නාමය තවත් ප්‍රායෝගිකව තේරුම් ගන්නේ කියන එක කතා වෙන නිසා මම ඒවා ගැනත් විටින් විට පාඩම් වලදී ටච් කරයි ඔය කියපු දර්ශන සම්බන්ධයෙන්. ඉතින් මාතෘකා වශයෙන් ගන්නකොට ආරම්මන ග්‍රහණ වර්ග 3ක් ගැන අපි දැන් කතා කරනවා. ඒක 3.6 දැන් පළවෙනි පාඩම ඒකත් මම පොඩ්ඩක් මතක් කරලා තිබුණොත් පළවෙනි පාඩම පළවෙනි දේශනාවේදී අපි කරේ 3.1 සිට 3.5 දක්වා දේවල් තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අද තියෙන දෙවෙනි දේශනාව. අපි බලමු 3.6 සිට තමයි මේක අපි කොතක් දුරට යන්න පුළුවන් කියලා අපි බලමු. අපි හෑන්ඩ් අවුට් එකට ගියොත් අත්පත්‍රිකාවට තේරවාදයේ තුල ආරම්මන ග්‍රහණ වර්ග 3ක් දැකිය හැකියි. අපි ආරම්මන ග්‍රහණ වර්ග 3. මොකද අරමුණක් දැනගන්නවා අරමුණක් ගන්නවා කියන සංසිද්ධියේදී අපිට සාමාන්‍යයෙන් අපි කියන සිතෙන් අරමුණු දැනගන්නවා කියලා. නේ? සිතෙන් අරමුණු දැනගන්නවා. චිත්තචෛසික ධර්ම සමූහයෙන්ම අරමුණු දැනගන්නවා. ඒ වගේම කියනවා සිතේ අරමුණමයි චෛසිකවලත් අරමුණ කියලා. එතකොට දැන් මෙතනදී අපිට තේරෙනවා ආරම්මන ග්‍රහණය කියන එක ගත්තම කියන්නේ අරමුණු ගැනීම කියන එක ගත්තම සෛද්ධාන්තිකව අපි විස්තර කරන එකක් තමයි සිතෙන් අරමුණු ගැනීම. අපි කියනවා සිත යනුම අරමුණු ගැනීමේ ක්‍රියාවයි කියලා. අපි ඒක සාමාන්‍යයෙන් විස්තර කරනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා සතර සංප්‍රයෝග ලක්ෂණ විස්තර කරද්දී ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. සිතෙහි ඉපැත්මත් චෛතසික වල ඉපැත්මත් එකක්මයි. සිතේ නිරෝධයයි චෛතසික වල නිරෝධයයි එකයිමයි. සිතේ අරමුණයි චෛතසික වල අරමුණයි එකයිමයි. ඒ නිසා චෛතසික ධර්මත් අරමුණු ගන්නවා කියන එක අපි කතා කරලා තියෙනවා. ඒතර චෛතසික වල අරමුණු ගැනීම කියලා එකක් අපිට සෛද්ධාන්තිකව කතා කරන්නට පුළුවන්. ඊළඟට අපි කියවනේ චිත්තයි චෛතසිකයි දෙක එකතු වුණාම ඒකට අපි කියන නම මොකද්ද? චිත්තෝත්පාදය. රූප මිටියට කියන්නේ මොකද්ද? රූප කලාපය. ඒතකොට චිත්තෝත්පාදයෙන් කරන ඒ කරන අරමුණු ගැනීම. ඒක අපි කියන විශේෂ වචනයක් සාමූහික ආරම්මන ග්‍රහණය. සාමූහික ආරම්මන ග්‍රහණය. මේ ටික ඔක්කොම හෑන්ඩ් අවුට් එකේ දීලා ඇති. එතකොට අපි මේක ඉස්සලම තේරුම් ගන්නට ඕනේ. පළවෙනි දේ තමයි සිත කියලා කියන්නේ අපි කියනවා අරමුණු ගන්නා වූ ක්‍රියාව. විජානනය තමයි සිතේ කෘත්‍යය. විජානනය කියන එකේ තේරුම තමයි විශේෂ ඥානනය. ඒක අපි විශේෂයෙන් කතා කරනවා දැන් ඉදිරියේදී. විශේෂ ඥානනය කියලා කියන්නේ ලෝකේ ඕන තරම් ගත හැකි අරමුණු තියෙනවා. අනන්ත ප්‍රමාණයක් අරමුණු තියෙනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයට කියනවා. අනන්තය කියන වචනේ ඊටාම සංකීර්ණයි කියන ඕන නිකන් ප්‍රමාණ කරන හැකි අරමුණු ගණනක් ගත හැකි. ඒ ගත හැකි අරමුණු අතරින් එකවර අපි අවධානය දෙන්නේ එක අරමුණකට හෝ සමාන අරමුණු සමූහයකට. එක වගේ අරමුණකට එක අරමුණකට හෝ එක වගේ අරමුණු සමූහයකට. අපි එක අරමුණක් කියලා ගමුකෝ නිකන් ව්‍යවහාර පහසුවට. එතකොට ගත හැකි බොහෝ අරමුණු අතරින් එක අරමුණකට අපි අවධානය දෙනකොට එයින් අපි තව දෙයක් කරලා තියෙනවා. අපිට කියන්න පුළුවන් අනිත් අරමුණු වලින් වෙන්කොට මේ අරමුණට අවධානය දුන්නා කියලා. අනිත් අරමුණු වලින් වෙන්කොට අවධානය දුන්නා කියලා. ඔය විශේෂ කියන වචනේ විශේෂණ කියන වචනේදී විශේෂණයක් කියනකොට එකෙන් කෘත්‍ය දෙකක් තියෙනවා. විශේෂණකින් කරන දෙයක් තමයි යම්කිසි ධර්මයක තියෙන එක ගුණයක් ප්‍රකට කරනවා. දැන් අපි හිතමු කළු නිවස කියලා නැත්නම් කළු හරකා කියලා වචනේ ගත්තොත් සියලු හරක් වලට වඩා කළු පාට ඒ හරකයි කළු පාට මතු කරලා ගන්නවා. ඒ විශේෂණයෙන් කරන පළවෙනි කෘත්‍යය තමයි ධර්මයක තියෙන යම්කිසි ගුණාංගයක් මතු කරනවා. නිල් නෙළුම රතු නෙළුම කියනකොට නිල් පාට කියන ලක්ෂණය මතු කරලා අරන් තියෙනවා. ඒකේ සමානාධිකරණ ආදී කතා වලට ගියාම ඒක තව වෙනස් අපි විස්තර කරන්නට ඕන. නමුත් ඒකේ කෘත්‍යය දැන් ලක්ෂණයක් මතු කරලා අරගෙන තියෙනවා. ඉතින් ඊළඟ එක තමයි විශේෂණ පදයකින් කරන්නේ යම්කිසි ධර්මයක් හෝ ධර්ම කොටසක් විශාල සමූහයෙන් වෙන්කොට අර ගැනීම.
දැන් නෙළුම කිව්වම නෙළුම් තිය සුදු නෙළුම් තියෙන්න පුළුවන්, රතු නෙළුම් තියෙන්න පුළුවන්, නිල් නෙළුම් තියෙන්න මොනවා ඒ වගේ එක එක නෙළුම් වර්ග ඇති, කහ නෙළුම් මොනවා හරි ඇති වර්ග තියෙන්නට පුළුවන්. එතකොට මේවා අතරින් නිල් නෙළුම කියනකොට අනිත් නෙළුම් වල නිල් ටික වෙන්කොට අර ගැනීමක් කරලා. ඒ නිසා විශේෂණ කියන වචනේ අර්ථයක් තමයි ධර්ම කොටසකින් තවක් වෙන්කොට ගැනීම. සිතෙන් කරන්නේ ඥානනය කියලා කියන්නේ දැනීම. මොකද්ද මේ විශේෂ ඥානනය? දත හැකි අප්‍රමාණ අරමුණු අතරින් එක අරමුණක් වෙන්කොට දැන ගැනීම තමයි විශේෂ ඥානනය කියලා කියන්නේ. මම නැවත කියනවා. ගත හැකි අරමුණු අතරින් එක අරමුණක් වෙන්කොට දැන ගැනීම. ඒ කියන්නේ එක අරමුණකට අවධානය දීම කියන එක. තව වචනකින් කියනවනම්. එතකොට මේ ආරම්මන ග්‍රහණ ක්‍රියාවේදී මේ ආරම්මන ග්‍රහණ ක්‍රියාව ඉතා වැදගත්. මම සිත කියන මාතෘකාවට යන්නේ නැතුව චිත්තෝත්පාදය කියන මාතෘකාව තුලම පාඩම දවස් ගාණක් එක්ක ඉන්නේ. ඒකට මම හේතුව කියන්නම් ඇයි කියලා පස්සේ. එතකොට මේ ආරම්මන ග්‍රහණ ක්‍රියාවේ තියෙන මූලිකම ලක්ෂණය තමයි ඒ අරමුණට අවධානය දීම. අවධානය දීම කියලා කියන්නේ මොකද්ද? අපි ඉංග්‍රීසියෙන් කියන ඩීලිමිටේෂන්. ඒක ඩීලිමිට් කරලා අර ගන්නවා කියලා කියන්නේ. ඒක පරිච්ඡේද කොට අර ගැනීම. ඒ කියන්නේ මේ පොත නම් අරමුණු කරන්නට ඕනේ මේ සියලු ද්‍රව්‍ය අතරින් පොතට අපි අවධානය දෙනකොට ඒකෙදි අපි අවධානයෙන් මොකද්ද වෙලා තියෙන්නේ? මේසේ බැහැර කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේව බැහැර කරලා තියෙනවා. මේ වටාපිටාව බැහැර කරලා අපි එක දෙනකට අවධානය දීලා තියෙනවා. ඒක තමයි කියන්නේ අනිත් අරමුණු වලින් වෙන්කොට කියලා අරගෙන තියෙන්නේ. ඒතර සිතේ කෘත්‍ය තමයි මේ කියපු අනිත් අරමුණු වලින් වෙන්කොට අරමුණකට අවධානය දීම. ඒ නිසා සිතේ තියෙනවා ආරම්මන ග්‍රහණයක්. සිතේ ආරම්මන ග්‍රහණයක් තියෙනවා. අපි ඒ වගේම කියනවා මේ හුදු අවධානය දීම පමණක් තනියම තියෙන්නේ නැහැ. අපි කියන සිතට තනියම හටගත නොහැකි. චෛතසික ධර්මත් අනිවාර්යෙන් අවශ්‍යයි කියලා කියනවා. තවත් ධර්ම ටිකක් අවශ්‍යයි කියලා කියනවා. නමුත් මේ සිතෙන් කරන ආරම්මණයට අවධානය දීම කියන එක අපිට එකපාර අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා සිතකට තනිව හටගත නොහැකි වුණත් හුදු අවධානයකට විතරක් පහළ විය නොහැකි වුණත් ප්‍රායෝගිකව සිත ගැන විස්තර කරනකොට මේ සිතෙන් කරන අවධානය දීම කියන කතාව අපි කතා කළ යුතුයි, සිහිපත් කළ යුතුයි. ඒ නිසා තමයි කිව්වේ සිතෙන් අරමුණු ගැනීම. මේකෙන් මම කරලා තියෙන්නේ දැන් චිත්තෝත්පාදේ. ඉතින් අපි කතා කරොත් එහෙම මේක කිව්වා චිත්තෝත්පාද නාම ධර්ම මේ අරමුණ මතක ඇති. මේ තමයි අරමුණ. මේ මොකද්ද කියේ අරමුණ ගන්නා ආකාරය. ඊට පස්සේ අරමුණ ගන්න ධර්ම. ඒකට අපි කියනවා නාම ධර්ම කියලා. එහෙම නැත්නම් කියනවා චිත්තෝත්පාදය. චිත්තචෛතසික එකතුවක්. මේ ක්‍රියාවෙහි තියෙන මූලිකම අවධානය දෙනවා කියන එක තමයි මූලිකය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මනෝපුබ්බංගම ධර්ම. චිත්තචෛතසික ධර්ම අතරින් සිත ප්‍රධානයි. අරමුණේ රස වින්දත්, අරමුණ හඳුනාගත්තත්, අරමුණ ගැන ගැඹුරින් දැනගත්තත්, අරමුණ කෙරෙහි ඇලුනත් ගැටුනත් මේ සියල්ලටම වෙන්න නම් ඒ අරමුණට අවධානයක් දෙන්න බෑ. ඒ අරමුණ අරගන්න දෙපේ නේද? ඒ නිසා ඒ ආරම්මන ග්‍රහණ ක්‍රියාවේ මූලිකයා සිත. ඒ නිසා කිව්වේ චිත් මනෝපුබ්බංගමා ධම්මා. අනේ සියලුම චෛතසිකවල කෘත්‍යයන් අපි චෛතසික කෘත්‍යයන් ලියලා ඇති හෑන්ඩ් අවුට් එකේ සරලව. ඒවා දීර්ඝ විස්තර වෙනවා ඉදිරියේදී එක එක සමහර ඒවා දවස් ගණන් ගනි. එතකොට මේ චෛතසික ධර්මවල කෘත්‍යයන් කරන්නට පදනම බේස් එක වගේ තියෙන්නේ සිත කියන එක. අපි කියවනේ රූප කලාපයක තියෙන මූලිකම ධාතුව මොකක්ද? පඨවිය. පඨවිය කියන තද ගතිය තමයි භෞතික භවයේ තියෙන මූලිකම අංගය. ඒ අනුව තද ගතිය තමයි අපි බඳවන්නේ. තද ගතිය තමයි පැසවන්නේ. තද ගතිය තමයි පුම්බන්නේ. තද ගතියක් නැත්නම් භෞතිකයක් නැහැ. ඒ නිසා පඨවිය තමයි රූපයේ තියෙන මූලිකම ධාතුව. ඒ වගේ ඊට වඩා මේක ටිකක් වෙනස්. නමුත් අරමුණක් දැනගන්නවා කියන සංසිද්ධියේ තියෙන මූලිකම අංගය තමයි අරමුණට අවධානය දීම. නිසා ඒක වෙනම අපි කතා කරන්නට වෙනවා. ඒක නිකන් සිතෙන් අරමුණු ගැනීම මේ අනිත් චෛසික ධර්ම අතහැරලා තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිතට විතරක් සිතකක් ගැන කතා කරන්න බෑ ප්‍රායෝගිකව වේදනාවකින් තොරව. සංඥාවකින් තොරව, චේතනාවකින් තොරව. දැන් උදාහරණයකට අපි කියනවා චේතනාව නැමැති ධර්මය තමයි
එකට හටගන්න. මේවා නැවත නැවත ඉදිරියේදී කියවේ. කලබල වෙන්න එපා සමහර කෙනෙක්ට අමාරු වුණාට. මම නැවත නැවත මම මේ මාතෘකාවලදී කියවනවා මේ චිත්තෝපාදේ කියන මේ කතාව කතා කරනකොට ගොඩාක් මාතෘකා එකතැනකට කැටි කරනවා. එකෙන් කියවෙන්නේ නැහැ. එතනින් මම කරලා අවසන් කරනවා. ඒවා නැවත ඉදිරියේදී දිගහැරෙනවා. නමුත් මේ අවධානය දෙන්න ඕනේ මේ චිත්තෝපාදේ කියන කතාවටයි මට ගේන්නට ඕනේ. සිත කියන එක චේතනාවත් එක්කමයි හටගන්නේ. චේතනාවේ කෘත්‍ය තමයි තමන් එක්ක තියෙන අවශේෂ ධර්ම තම තමන්ගේ කෘත්‍ය කිරීමෙහි උනන්දු කරන බව. බලගන්වන බව. එතකොට සිතක් ගැන කතා කරනකොට චේතනාවේ බලපෑමට ලක්වෙච්ච සිතක් තමයි අපිට හැමදම හම්බ වෙන්නේ. තනිකර සිත කතා කරන්න බෑ අපිට. දැන් පඨවි ධාතුව ගත්තොත් පඨවි ධාතුව තනියම තියෙන්න පුළුවන්. බෑ. අපි කතා කරන්නේ නැහැ හැම ප්‍රායෝගිකත්වයට එනකොට අපිට එන්න වෙන්නේ රූප කලාපයට. වායෝ වලින් පුම්බවපු, තේජෝ වලින් ශක්තිමත් කරපු, ආපෝ වලින් අල්ලගෙන හිටපු තද ගතියක් යව ආකාශයක පැතිරෙන දෙයක්. එතකොට අපි කිව්වා තද ගතියේ මූලිකම ලක්ෂණය තමන් යම් අවකාශයක තිබෙනම් තවත් දෙයකට ඒට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ නොදෙන බව අල තද ගතිය කියලා මතකද? තද ගතිය විස්තර කරන තියෙන හොඳම ක්‍රමයක් තමයි යම් අවකාශයක තිබේ නම් ඒ අවකාශයට වෙන කෙනෙක්ට දෙන්න නැහැ කියන එකනේ තදයි කියන එක තේරුමනේ. තද ගතිය ප්‍රතිෂ්ඨාන ලක්ෂණය කියන්නේ එයා මත තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා කියන්නේ ඒක හරහා Tamanට යන්න බෑ කියන එක නෙත් කෙනාට. එතකොට මේ තද ගතියට මේ ලක්ෂණයෙන් යුක්තව තද ගතිය විස්තර කරන්න බෑ. තද ගතිය විතරක් තිබුණා නම්. තද ගතිය කියන එක ගත්තම ඒකේ මොකක්වත් අර්ථයක් නැහැ. ඒක පුම්බවලා ඒ විදියට කැටි කරලා තියෙනකොට යම් අවකාශයක එක පැතිරෙනකොට තමයි ඒක අරහා යන්න බැරි වෙන්නේ යමකට. ඒ වගේ ගත්තම තද ගතිය කියන එක විතරක් කතා කරනවා කියන එක ප්‍රායෝගික නෑ. ඒ වගේ තමයි මේ සිත කියන එක විතරක් අනිත් ධර්මවල බලපෑමට ලක් නොවිච්ච චෛසිකවල බලපෑමට ලක් නොවිච්ච සිත කියන එකක් කතා කරන්න ප්‍රායෝගික නැහැ. නමුත් අපි ඉගෙන ගන්නකොට මේ කරුණ දැනගෙන ඉන්න ඕනේ. සිතෙන් කරන අරමුණු ගැනීමක්. ඒක එයාගේ පෞද්ගලික කෘත්‍යය. අරමුණට අවධානය දීම කියන එක. ඊළඟට චෛසික ධර්මවල. දැන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා හෙට අනිත් දවසේදී චෛසික ධර්මවල තියෙන ප්‍රධාන ලක්ෂණ හතරක් තමයි ඇත්තටම තියෙන්නේ සංප්‍රයෝග ලක්ෂණ තුනයි. සිතත් එක්ක සිතයි අපි කියන සිතත් එක්ක එකට හට ගන්නවා එකට බිඳෙනවා කියලා එක හරි නිර්වචනය තමයි සිතයි චෛතසිකයි දෙකේම එකම ඉපැත්මක් තියෙන්නේ. චිත්තචෛතසික ධර්ම වලට තියෙන්නේ එකම නිරෝධයක්. එකට නිරෝධය නෙවෙයි අපි කියන්නේ. එකම නිරෝධයක් තියෙන. එකම ඉපැත්මක් එකම නිරෝධයක්. ඒ වගේ මේවට තියෙන එකම අරමුණක්. මෙතනින් සංප්‍රයුක්තතාව ඉවරයි. එකම වස්තුවක් අරමුණු කිරීම වැදගත් වෙන්නේ පංචවෝකාර භාවයට විතරයි. අරූප ලෝකයේදී එකම වස්තුවක් ඇසුරු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා සැබවින්ම තියෙන සංප්‍රයුක්ත ලක්ෂණ තුනයි. අරක අතිරේක සංප්‍රයුක්ත ලක්ෂණයක් හතරවෙනි එක. ඒක වස්තුක භාවය කියන එක. එතකොට මේ එකම අරමුණක් ඇති කියලා අපි කියනවා. සිත ගන්න අරමුණම තමයි චෛතසික ගන්නෙ. ඒකෙන් මොකද්ද ගම්ම්‍ය වෙන්නේ? චෛතසික වලත් මේ මොකක් හරි ආරම්මණයත් එක්ක ගනුදෙනුවක් තියෙනවා කියන එක. එතකොට ඒක අර අරමුණට ફોකස් කරා වගේ දෙයක් නෙවෙයි. දැන් සංඥාව බලන්න. සංඥාව අරමුණ හඳුන ගන්නවා. සිතෙන් අවධානය දීපු අරමුණ අඳුන ගන්නවා. වේදනාව සිතෙන් අවධානය දීපු අරමුණේ රස විඳිනවා. විතරකේ සිතින් අරමුණ අවධානය දීපු අරමුණ වෙත නංවනවා. ඊට පස්සේ ඒ විදිහට එක එක චෛතසික ධර්ම වලට අරමුණත් එක්ක ගනුදෙනු කරනවා. ඒ සමහර චෛතසික ධර්ම එකත් මම කියන්නේ සමහර චෛතසික ධර්ම කෙලින්ම අරමුණත් එක්ක ගනුදෙනුව. සමහර චෛතසික ධර්ම සංප්‍රයුක්ත ධර්මත් එක්ක ගනුදෙනුව තියෙන වැඩිපුර. ජීවිතේන්ද්‍රිය රූප චෛතසිකේ බලන්න. ජීවිතේන්ද්‍රියේ මොකද අරමුණත් එක්ක තියෙන ගනුදෙනුව? ජීවිතේන්ද්‍රිය කරන්නේ මේ චිත්ත පරම්පරාව ජීවත් කරන එක. නේද? චිත්ත පරම්පරාවනේ ජීවත් කරන්නේ. එයා රූපේ ජීවත් කරනවා කියලා එකක් නෙමෙයි. ඒත් එයාගේ පළවෙනි ගනුදෙනුව තියෙන්නේ සංප්‍රයුක්ත ධර්ම සමග. එහෙම නැත්නම් චිත්ත පරම්පරාවට බලපාන්නේ. වීරිය කියන එක ගත්තමත් සමහරලාට වීරියේ තියෙන කෘත්‍ය අවසන් වෙන්නේ නැතුව දිගින් දිගට පවත්වන බව. ඒතොර ඒ වගේ ගත්තම ඡන්දය ගත්තමත් සමහරලාවට අරමුණට කැමැතිම වෙනවා ඡන්දය. සමහර අවස්ථාවලදී අරමුණු ගැනීමට ඇති කැමැත්ත. මේ විදිහට ගත්තම මේ චෛතසික ධර්ම සමහරක් කෙලින්ම අරමුණු එක ගනුදෙනු කරනවා. සමහරක් සංප්‍රයුක්ත ධර්ම එක ගනුදෙනු කරනවා. සමහරක් චිත්ත පරම්පරාවට බලපානවා. මේ කවර විදිහකින් වුණත් මේක සිතත් එක්ක බැඳිලා තියෙන නිසා මේ චෛතසික
හැමතිස්සෙම අරමුණත් එක්ක සම්බන්ධයි. ජීවිතේන්ද්‍රිය පවා සම්බන්ධයි අරමුණත් එක්ක. අපිට ඒක ඩිනයි කරන්න බෑ. ඒකේ අරමුණත් එක්ක සම්බන්ධය විස්තර කරන්න හරි අමාරුයි. ඉතින් ඒ නිසා චෛතසික ධර්මත් අරමුණු ගන්නවා කියන විවහාරයට ගැලපෙන. ඒ නිසා තමයි අභිධර්මාර්ථ සංග්‍රහයේ තේරවාද අටුවාය ප්‍රකාශ කරන්නේ චෛතසිකවල අරමුණ සිතේ අරමුණමයි. මේකෙන් ගම්බ වෙන්නේ මොකද්ද? චෛතසික අරමුණු ගන්නවා කියලා කිව්වට වරදක් නැහැ. එතකොට ඒක දෙවෙනි අපිට හම්බ වෙන ආරම්මණක් ග්‍රහණය. චෛතසික වලින් කරන ආරම්මණක් ග්‍රහණය. සිතෙන් කරන ආරම්මණක් ග්‍රහණය. මේ දෙකම අපිට සෛද්ධාන්තිකව තමයි විස්තර කරන්නට වෙන්නේ. මොකද හේතුව මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ චිත්ත චෛතසික ධර්ම සමූහයකින් අරමුණක් ගැනීම කියන එක. චිත්ත චෛතසික ධර්ම සමූහයකින් අරමුණක් ගැනීම කියන එක තමයි ප්‍රායෝගිකව සිද්ධ වෙන සිදුවීම. දැන් සිතෙන් කරන්නේ අරමුණට අවධානය දෙනවා කියන එක. වේදනාවෙන් අරමුණ රස විඳින එක. සංඥාවෙන් අරමුණ හඳුනා ගන්න එක. ස්පර්ශයෙන් අරමුණ ටච් කරන එක, ස්පර්ශ කරන එක. මේ වෙන වෙනම අත්දකින්නට බෑ. අපිට සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අරමුණ ග්‍රහණයක් කියලා කියන්නේ එතන සිදුවෙන සිදුවීම් ටික මොකද්ද? අරමුණට අවධානය දෙමින් එකම වෙලාවෙදිම අරමුණු රසත් විඳිමින් අරමුණත් හඳුන ගනිමින් අරමුණ ස්පර්ශ වෙමින් අරමුණේ එකාකාරයකට පිහිටමින් මේ සියලු කෘත්‍ය සමූහයක් තමයි එකපාර සිද්ධ වෙන්නේ. එතකොට අපි ආරම්මන ග්‍රහණය කියන ප්‍රායෝගිකව කියනකොට අපිට කියන්නේ මේ එකතුවට රූප කලාපය කියනකොට අපිට පටවියෙන් නතර කරන්න බෑනේ. පුම්බවපු අල්ලගෙන හිටපු පැසවපු තද ගතියක් වගේනේ කතා කරන්නේ. ඒ ලක්ෂණ හතර එකතුවක් නේ අපිට රූප කලාපය කියලා කියන්නේ. එතකොට ආරම්මන ග්‍රහණය කියන කතාව එනකොට එකම වෙලාවේදී මේ සියලු කෘත්‍යයන් ටික සිද්ධ වෙලා තියෙනවා. අරමුණට අවධානය දීලා අරමුණු රස විඳින්මින් අරමුණ හඳුනා ගනිමින් මේ සියල්ල. ඒ නිසා මම මේ ආරම්මන ග්‍රහණය කියලා මේ තුන්වෙනි ආරම්මන ග්‍රහණය ගැන කතා කරන්නේ. තුන්වෙනි ආරම්මන ග්‍රහණය කියලා අපි කතා කරන්නේ මේ සාමූහික ආරම්මන ග්‍රහණය. මේක තමයි ප්‍රායෝගික අපිට හම්බ වෙන්නේ. ප්‍රායෝගික අපිට හම්බ වෙන්නේ. ඒ නිසා මෙතන මේ අරමුණක් ගන්නවා කියන මේ සංසිද්ධියේදී මම මේ කතා කරන්නේ සාමූහික ආරම්මන ග්‍රහණය. ඒකේ වගකීම තමයි චිත්ත චෛතසික ධර්ම සමූහයම. චිත්ත චෛතසික ධර්ම සමූහයම. සැබවින්ම කිව්වොත් අපේ ජීවිතයේ තියෙන සියලුම අර්ථ සාධක ක්‍රියාවන් සිද්ධ වන්නේ මේ සාමූහික ක්‍රියා වශයෙන්. සියලුම අර්ථ සාධක ක්‍රියා සිද්ධ වන්නේ සාමූහික ක්‍රියාකාරකම් වශයෙන්. උදාහරණයට ගත්තොත් අපි හිතමුකෝ අරමුණක් හොඳින් දැනගන්නවා කියන සිද්ධ. අපි කියන සාමාන්‍ය ඉදිරියේදී අපි කතා කරනවා තේරවාද ආචාර්යවරුන්ගේ මේකෙදී අපි කියනවා සර්වචිත්ත සාධාරණ චෛසික ටිකක් කියලා. සර්වචිත්ත සාධාරණ චෛසික ටිකක් කියන එකේ තේරුම මොකද්ද? හැම සිතකම මේක තිබිය යුතුයි. ඒකේ ප්‍රතිලෝමය මොකද්ද? මේ එකදු චෛසිකයකින්වත් තොරව සිතක් පහළ විය නොහැකි. ආරම්මන ග්‍රහණේ නැමැති සංසිද්ධියට අත්‍යවශ්‍යම වෙච්ච ගුණාංග ටිකක් තියෙනවා කියන එක මේ නොකිය කියලාද? නේද? අත්‍යවශ්‍යම ගුණාංග ටිකක් තිබිය යුතුයි. ඒතකොට අපිට ප්‍රතිතරකයට එන්න වෙනවා. ඇයි කියන තරකය අහනවා කෙලින්ම කෙනෙක්. ඇයි ස්වාමීන් වහන්සේ? ඇයි සංඥාවෙන් තොරව සිතට විතරක් පහළ විය නොහැකි? මොකද්ද පදනම? මොකද්ද ඒකේ තියෙන ලොජික් එක? හරිනේ? ඒක අපි ඉස්සරහට කතා කරනවා. මේ සියල්ල අපි තර්කයෙන් ගේනවා. මොකද්ද ඇයි පදනම කියලා. ඒ නිසා මම කිව්වේ නාමයේ පාඩම කියන එක මහා සාගරයක් වගේ රූපයට වඩා. ඒ ගොඩාක් හැම පැත්තටම හිතන්න පතන්න තියෙනවා. ඒ කරන්න විදර්ශනා ප්‍රකට වෙයි ආත්ම සංඥාව යටපත් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකම රසවත් හැබැයි ගැඹුරුයි සමහර තැන්වලදී. දැන් අපි සාමාන්‍ය රිරුකාණේ සාන්නසෙදෙම කියන එකක් තමයි සංඥාව තිබුණ නැත්නම් සංඥාව කියලා කියන්නේ අරමුණක් අනිත් අරමුණ වලින් වෙන්කොට හඳුනා ගැනීමට උපකාර වෙන ගතියක් අරමුණ වල තියෙනවා. ඒකට සංවේදී වෙන බව සංඥාව කියලා කිව්වා. සංඥාව තිබුණ නැත්නම් සංඥාව ඒ ගතියට සංවේදී වුණේ නැත්නම් එක අරමුණත් අනිත් අරමුණකින් වෙන්කොට අපිට තේරෙන්නේ අපේ හිතට. ඒක දැනෙන්නේ නැහැ. එහෙමනොත් සියලු අරමුණු එක වගේ. ඒක අර්ථසාර ශූන්‍යයි. ප්‍රයෝජනයක් නැහැ වගේ සිත් පහළ වීමෙන්. ඒ නිසා අනිවාර්යෙන් සංඥාව හැම සිතක් සමගම පහළ විය යුතුයි කියලා කියනවා. එතන මේ තර්කයේ ගේන්නට තේරවාද ආචාර්යවරුන්ට ඉස්සල්ලා ඒකේ පදනම මොකද්ද? තර්කයේ පදනම මොකද්ද?
මේ සාමූහික ආරම්මන ග්‍රහණය කියන සංසිද්ධියට මේ අංග තිබිය යුතුයි කියන పూర్ව උපකල්පනයට පැමිණිලානේ මේ කතා කරලා තියෙන්නේ. නේද? ඒ పూర్ව උපකල්පනයකට පැමිණිලා තියෙනවා. ඒ කියන්නේ ආරම්මන ග්‍රහණයක් නම් මේ ගුණාංග තිබිය යුතුයි. ඇයි ඒ? එහෙම තිබුණ නැත්නම් මේ සසර ගමන වෙන්නේ නැහැ. අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. කර්ම රැස්වීමක් වන්නේ නැහැ. ප්‍රහාණය සිද්ධ වන්නේ ආදී ලෙසට විස්තර කරන්නට පුළුවන්. ඒ නිසා අපේ ජීවිතවල වෙන සියලුම අර්ථ සාධක වැදගත් ක්‍රියා ඔක්කොම සිද්ධ වන්නේ චිත්තුප්පාදේ ක්‍රියාකාරකමක් ලෙස. මතක තියාගන්න. චිත්තුප්පාදේ ක්‍රියාකාරකමක් ලෙස. ඒක මම ඉදිරියේදී නැවත විස්තර වෙනවා. මේ හැන්ඩ් අවුට් එකත් බලන්න. ඒක විස්තර කරලා තියෙනවා. ඒක නැවත විස්තර වෙනවා. දැන් උදාහරණයකට අපි කියනවා මාර්ගාංග වලින් කෙලස් කපනවා. උත්කෘෂ්ඨ පරියායෙන්. හැබැයි මාර්ගාංග වලට තනියම හට ගන්න පුළුවන්? බෑ. ඒවා තවත් ධර්මක එකතු වෙලා හට ගන්නට ඕනේ. ඒ නිසා කෙලස් කැපීම නැමැති සිදුවීම සිද්ධවන්නේ මේ චිත්තුප්පාදයකින්. සම්පූර්ණ ගොඩකින්. හැබැයි උත්කෘෂ්ඨ ලෙස ගත්තොත් මාර්ගාංගය තමයි කපලා දෙන්නේ. නමුත් අනිත් ධර්ම නැතුව මේක කරන්නට බෑ. වෙන චේතනාහම් භික්කවේ කම්මං වදාම. චේතනාව කර්මය. හැබැයි චේතනාවට තනියම හට ගන්න පුළුවන්. බෑක චිත්තුප්පාදයේ මොණයාට හට ගන්න. එයාට නැත්තම් ඒ කෘත්‍යයන් සිද්ධ කරන්නට බෑ. අරමුණක් හරියට තේරුම් ගන්නවා කියන සිද්ධිය. දැන් අපි කියන්නේ අරමුණක් දැනගන්නවා සිතෙන්. නමුත් සංඥාව තිබුණ නැත්තම් ඒ ආරම්මන ග්‍රහණය අර්ථවත් නැහැ. වේදනාව තිබුණ නැත්තම් ඒක විතාම අත්‍යවශ්‍ය අංගයක්. වේදනාව තිබුණ නැත්තම් මේ සසර ගමන යන්නේ නැහැ. තෘෂ්ණාවට තියෙන හොඳම ආහාරය වේදනාවනේ. ඒකට තියෙන ආහාරය ආරම්මන රසය අරමුණක් ප්‍රණීත වෙන්න ඕනේ. ප්‍රණීත භාවයේ උඩ තමයි අපිට ඒ අරමුණට කැමති වෙන්නේ අපි. ඒ නිසා ආරම්මණයේ තියෙන රසයට සංවේදී වුණ නැත්තම් ඉෂ්ට භව දෙනුන් නැත්තම් මේ සංසාර ගමන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම කලින් අර කිව්වේ මේකේ තියෙන doctrine of necessity. මේක මෙසේ විය යුතුයි කියන වගේ පදනමක තමයි බුදුදහම පදනම් වෙලා තියෙන්නේ. මෙසේ විය යුතුයි ඒ නිසා මේ දේවල් තිබිය යුතුයි. දැන් කෙනෙක් මධ්‍යස්ථව අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අර්ථ ශූන්‍ය සිත් පහළ වෙන්න බැරිද? අරමුණක් හඳුනා ගැනීමකින් තොරව සිතක් පහළ වෙන්න බැරිද කියලා තර්කයක් ගේන්න පුළුවන් මධ්‍යස්ථ කෙනෙක්ට. හරිනේ? ඒකට උත්තර දෙන්න බෑ අපිට. ඒකට උත්තර දෙන්න වෙන්නේ අපි ඉන්නවා පදනමක අපි ලෝ එකක නියාමයක නෑ යම් ආරම්මන ග්‍රහණයක් වේනම් ඒක අර්ථාන්විත විය යුතුයි. අර පොතක තියෙනවානේ සමහර ආචාර්යවරු කියනවා අර්ථ ශූන්‍යව සිත් පහළ වෙන්නේ නැහැ. ඇයි චිත්ත පරම්පරාවක් චිත්ත වීතියක් ලෙස පහළ වෙන්නේ? මොකක්වත් කරන්න බෑ හැමුන් නැත්තම්. ඉතින් ඒ නිසා ගත්තම මේ මට කියන්න ඕන උනේ මේකෙන් අදහස් කරේ මේ චිත්තෝත්පාදය කියන එක ඉතා වැදගත්. මේ චිත්තෝත්පාදයෙන් තමයි මේ සියලුම අපි එදිනෙදා කටයුතු කරන ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. අත උස්සන්නේ චිත්තෝත්පාදය නිසා. සිත නිසා නෙවෙයි, චේතනාව නිසා නෙවෙයි. මේ එකමුතුවක්. අපි කෙලස් කපන්නේ එකමුතුවක් ලෙස. ඒ එකමුතු ඕනේ නැත්තම් මේ කරන්න බෑ. කර්ම රැස් කරන්න එකමුතුවක් නිසා. අපි අරමුණක් හරියට තේරුම් ගන්නේ කායික වාචික ක්‍රියාකාරකම් කරන්නේ මේ සියල්ලම චිත්තෝත්පාදේ. අපි කියනවා ජවන කෘත්‍ය, දස්සන කෘත්‍ය, සවන කෘත්‍ය මොනවද මේ? මේ චිත්තෝත්පාදයේ කෘත්‍ය. එක සිතක කෘත්‍ය නෙමෙයි. චෛතසිකක කෘත්‍ය නෙමෙයි. මේ සමූහයේ කෘත්‍ය. ඒ නිසා ඊට පස්සේ තව විදිහට ගත්තොත් එහෙම අපි ඉගෙන ගන්න සිත කිව්වම එකයි ආරමුණට අවධානය දීම. අපි කියනවා සිත 89ක් කියලා. මේ සිත 89 බෙදලා තියෙන්නේ චිත්තෝත්පාද වශයෙන්. ලෝභ මූල සිත කියනකොට ලෝභයත් සමග උපන් සිතනේ. ද්වේෂ මූල කියනවා ද්වේෂයත් සමග උපන් සිත. අපි කියනවා ඒ සිතේ මෙච්චර චෛතසික නෑ. මේ මොකද්ද මේ චිත්ත බෙදීමට පදනම් වෙලා තියෙන චිත්තෝත්පාද කියන සංකල්පය. ධම්මසංගිනේ බලන්න යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥාව චිත්තං හෝති කියලා ආපහු ඒක චිත්තක් තියෙනවා ඒක ඇතුලේ. මේ චිත්තෝත්පාදය ගැන කතා කරලා තියෙනවා. සිත ප්‍රධානයි. ඒක හරි. නමුත් අපි අවධානය දෙන්න ඕනේ මේ මුළු කතාවට චිත්තෝත්පාදයට රූප කලාපයට අවධානය දුන්නා වගේ.
ප්‍රායෝගික හම්බෙන්නේ ඒකෙන් තමයි මේ සිදු වෙන්නේ. සිත කියන එක අපි කියනවා ධර්ම වශයෙන් මේ එක එක ධර්මයක් හරිම අසරණයි. තනිව ක්‍රියා කරන්න නොහැකි ධර්ම තියෙන්නේ. සාමූහික ක්‍රියාකාරකම් මෙතන. ඒ නිසා මම නැවතෙනවා ආරම්මන ග්‍රහණ තුනක් අපිට තේරුම් ගන්නට පුළුවන්. සිතෙන් කර ආරම්මන ග්‍රහණය. ඒක තනියම වෙන්නේ නැහැ. චෛතසික වලින් කරන ආරම්මන ග්‍රහණය. ඒවටත් සිතෙන් තොරව තනිය වෙන්නට බෑ. ඊට පස්සේ මේ චිත්තුප්පාදයෙන් වෙන ආරම්මන ග්‍රහණය. ඒක තමයි අපිට ප්‍රායෝගිකව අත්දකින්නට තියෙන්නේ. විදර්ශනා මේ සෛද්ධාන්තික වර්ධ ඉගෙන ගැනීම ඉතා වැදගත්. මොකද විදර්ශනාවේදී අපි වෙන වෙනම අවධානය දෙන්න යනවා. නමුත් මතක තියාගන්න වෙන වෙනම අවධානය දුන්නත් අපි සිත වෙනම අරන් අවධානය දෙනවා. චෛතසික වෙනම අවධානය. හැබැයි ඒක අනිත් ධර්ම වලට බලපෑමට ලක් වෙලා ඉවරයි. ඒක හරියට ආපෝ වල බලපෑමට ලක් නොවිච්ච පටවියක් හොයාගත්ත නොහැක්කාසේ. තේජෝ වල බලපෑමට ලක් නොවිච්ච ආපෝ හොයාගත්ත නොහැක්කාසේ. චෛතසික ධර්ම වල බලපෑම් ලක් නොවිච්ච සිතක්. සිතේ සහ අන්‍ය චෛතසිකයන්ගේ බලපාමට ලක් නොවිච්ච චෛතසිකයක් අපිට ප්‍රායෝගිකව හොයන්නට බෑ. ඉතින් ඒ නිසා ඒක සෛද්ධාන්තිකව තේරුම් ගැනීම වැදගත්. නමුත් ප්‍රායෝගිකව අපිට හම්බ වෙන්නේ එකිනෙකට බලපෑමට ලක් වෙච්ච ධර්ම ටිකක්. අපි කියනවා චේතනාව බල ගන්නනවා අනිත් අය. චේතනාව තිබුණ නැත්නම් සිතේ ස්වභාවය කොහොමද කියලා කෙනෙක් අහන්න ප්‍රශ්න. චේතනාව අපි කියනවා චේතනාවෙන් තමයි අනිත් ධර්මිය බල ගැන්විලා ඉන්නේ. කෙනෙක් අහනවා චේතනාව නැති හිත කොහොම වෙන්නද සාන? කියලා ඇහුවොත් අපිට උපකල්පනය කරන්න බැරි වෙයි. ඒතර අපි අත්දකින්න සිත හැමතිස්සෙම චේතනාවෙන් අර බූස්ට් එක ලැබිලා දෙන්නේ. ඒ නිසා මේ ආරම්මණක් සාපද චිත්තුපාදයෙන් කරන ආරම්මණ ග්‍රහණය කියන එක ඉතා වැදගත්. ඒතර ආරම්මණ ග්‍රහණය කියන එක අපි අවසන් කරනවා. දැන් ආරම්මණ ග්‍රහණය යනු අපි කොහොමද කිව්වේ? පරමාර්ථ ධර්ම ලෝකේ තියෙනවා. ඒවා තිබුණා කියලා සත්වයාට ඒව ගැන අවබෝධයක් එන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් චිත්තචෛසික ධර්මයෝ හටගන්නකොට ඒවා අපිට ප්‍රකට වෙනවා. අර කියපු ධර්ම. ඒ ප්‍රකට වීමට තමයි කියන්නේ අරමුණක් ගත්තා කියලා. ආරම්මණ ග්‍රහණය කියලා. ඒවා ප්‍රකට වීම තමයි. ඒ කියන්නේ මොකද? ඒවා කෙරේ අවධානයක් අතගත්තා. අවයානස් එක. ඒක ඊට වඩා වෙන විස්තර කරන්න බෑ අපිට. ඒ කියන්නේ තිබිච්ච ධර්ම. ඒ කියන්නේ අපි උදාහරණයකට චක්කු විඥානේ විස්තර කරන්නේ කොහොමද? S2 වහන් ඉඳලා S2 ඇරලා වහගන්න. එතකොට S වහන් ඉන්නකොට නොතිබිච්ච යම් දැක්මක් අවබෝධයක් ප්‍රකට වීමක් S2 ඇරියම උනානේ. මේ ප්‍රකට වීම කියන්නේ මොකද්ද? රූපාරම්මණය අපි ගත්තා. රූපාරම්මණයට සංවේදී වුණා. මේකට තමයි රූපාරම්මන ග්‍රහණය කියලා කියන්නේ. මේක සිද්ධ වුණේ චිත්තචෛතසික ධර්ම සමූහයෙන්. ඒ නිසා අරමුණු ගැනීම යනු අරමුණක් ප්‍රකට වීම. සම්මුති වශයෙන් ගත්තම සත්වයාට ප්‍රකට වීම. සත්වයා විසින් අරමුණ දැන ගැනීම. මේක චිත්තචෛතසික ධර්ම වල සාමූහික ක්‍රියාවක්. ඒ අරමුණ දැනගන්න ආරම්මන ග්‍රහණේ අරමුණක් තියෙනවා. අරමුණු දැනගන්න ධර්ම ටිකක් තියෙනවා. ඒ වගේම අරමුණ ගන්නා වූ ආකාරයක් තියෙනවා. ඒ දෙක අපි පස්සේ සාකච්ඡාවට ගන්නවා. ඒ නිසා මේක මම හිතනවා ප්‍රකට වෙන්නට ඇති මොකද්ද මේ ආරම්මන ග්‍රහණය සහ ආරම්මන ග්‍රහණ වර්ග කියන එක. It's already the last page. What is that? එතකොට ඊළඟට අපි එනවා නාම සහ චිත්තුප්පාද කියන මාතෘකාවට. නාම චිත්තෝත්පාද. එතකොට 3.8 කියන එකට අපි ගියොත් ඊට පස්සේ 3.7ට ඉස්සෙල්ලාම සමා වෙන්නේ 3.7 හතරවෙනි පිටුවකට අරමුණු ගැනීමේ ක්‍රියාව සිදු කළ හැක්කේ නාම ධර්ම වලට පමණි. මේ තමයි ථේරවාදය අනිත් දර්ශන වලින් වෙන් වෙන අවස්ථාව. විශේෂයෙන් අද තියෙන භෞතික විද්‍යාවෙන් වෙන් කරන තැන. අපි කිව්වා සමහර දර්ශන තුනක් තියෙනවා ආරම්මන ග්‍රහණය අරමුණ ප්‍රකට වීම හුදු රූපයට බාර දීපු. තුනක් තියෙනවා behaviorism, identity theory, functionalism. සමහර පුළුවන් නම් ඒවා බලන්න මොකද්ද කියලා. මේ තුනෙන්ම අදහස් කරන්නේ මේක භෞතිකවාදයක්. රූපයට තමයි දෙන්නේ අරමුණු ගන්නවා කියන සංසිද්ධිය. ඩුවලිසම් කියලා කියන්නේ රූපයට අමතරව අරූපීමය දෙයක් මේ අභ්‍යන්තරයේ තියෙනවා. ශරීර අභ්‍යන්තරයේ. ඒකෙන් තමයි මේ ආරම්මන ග්‍රහණය සිද්ධ කරන්නේ. කියන එක ඩුවලිසම්. ඒතකොට දෙකකට කැඩුවා. ඒකේ අපි තියෙනවා ආත්මවාදී, අනාත්මවාදී, ආත්මනාත්මවාදී ආදී ලෙස අපිට ඒක කඩන්නට පුළුවන්. එතකොට මේ
අරූපී දේවල් වලට තමයි ථේරවාදයේ නාම ධර්ම කියලා කියන්නේ. ඒක රූපයට නෑ. මොකද රූපයට නෑ අරමුණු දැනගන්නවා කියන ගතිය මේ කොන්ෂස් එක්ස්පීරියන්ස් එක කියන එක. රූප ධර්ම වලට නැහැ කියන එක තමයි ඒ ද්විත්වවාදයේ කතා කරන අයගේ අදහස. බටහිර එක අයත් ඉන්නවා, පෙරදිග අයත් ඉන්නවා. හැබැයි මේ සියල්ලම රූපේ එකක් කියන එක තමයි භෞතික විද්‍යාවේ අදහස. එතකොට ථේරවාදයේ වැටෙන්නේ ද්විත්වවාදයක් පැත්තට. ඒ නිසා අරමුණ ගැනීමේ ක්‍රියාව සිදු කර ඇක්කේ නාම ධර්ම වලට පමණි. මේ අරූපී ධර්මයට පමණි. එබැවින් චිත්තචෛසික වූ නාම ධර්ම සාරම්මන ධර්ම ලෙස අපි හඳුන්වනවා. අපිට තියෙන වචනේ තමයි සාරම්මන ධම්ම. සාරම්මන කියන එකේ තේරුම තමයි සහ ආරම්මණේන වත්තතිති සාරම්මන. අරමුණක් සමග පවතින්නේ. අරමුණක් සමග කියන එකේ තේරුම අරමුණත් එක්ක හටගත්තා කියන එක නෙවෙයි. සිතෙහි අරමුණ හටගත්තා කියන එක නෙවෙයි. සිතෙහි අරමුණ හටගත්තා කියලා කියනවනම් ඒක ථේරවාදයට විරුද්ධ අදහසක්. එහෙම අදහස් තියනවාද? ථේරවාද සායනාසලම සමහරලාට කියනවා. මතක තියාගන්න ඒක වැටෙන්නේ අන්‍ය නිකායවලට. යෝගාචාර දර්ශනයේ හැටියට සිතේ චිත් විඤ්ඤාප්ති මාත්‍ර සිතේ හට ගැනීම මේ සියල්ල සිතෙන් වෙන්නේ කියලා අපි කියන සමහරලාට. මේක තනිකර ථේරවාදයට පටහැනි අදහසක්. ඒක යෝගාචාර දර්ශනයට වැටෙන්නේ. යෝගාචාරයන්ගේ තියෙන විදර්ශනාවක්. ඔවුන්ගේ තියෙනවා මෙහෙමයි මේක කරන්නට ඕන කියන කතාව. ඔවුන්ගේ රහතන් වහන්සේලා ගැන කතා කරනවා. ඒ නිසා සිතෙන්මයි මේ සියල්ල අරමුණ සිතේ නිර්මාණයක් කියලා කවුරු හරි කිව්වොත් මතක තියාගන්න. ඒක ථේරවාද දර්ශනයේ. ථේරවාදයේ තියෙන අරමුණක් තියෙනවා බාහිර ලෝකයේ ඇත ථේරවාදයේ හැටියට. ඒක very clear explanation. ඒක clear cut theory එකක් තියෙනවා. ඒ කියන්නේ වාද නැහැ ථේරවාදය ඇතුලේ. අරමුණ ගන්නා වූ ආකාරයක් කියලා එකක් තියෙනවා. ඒක වෙනම සිද්ධියක්. අරමුණු ගන්නා වූ ආකාරය කියන්නේ අපි සංයජ. ඒක චිත්තචෛසික වල කෘත්‍යයක්. චිත්තචෛසික වල කෘත්‍යයක්. ඒ කියන්නේ අරමුණ ගන්නා වූ ආකාරය. මේක චිත්ත නිමිත්ත කියලා මම නම් කරා පහසුව සඳහා. මේක අරමුණ. මේ නාම ධර්ම. මේ අරමුණ ගන්නා වූ ආකාරය කවරක්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේක මොකද්ද? ඒකට අපි ධර්මයේ දෙන උත්තරය තමයි මේක සංයජ. සංඥාවෙන් හටගත්ත. ජ කියන්නේ ජාත වෙච්ච කෙනෙක්. හැබැයි මේක පරමාර්ථ ධර්මයක් නෙවෙයි. සංඥාවෙන් අරමුණ ගත්ත ආකාරය. ඒක කෘත්‍යයක් කියලා කියන්න පුළුවන් ඕනනම්. ගත්ත ආකාරය. සමහර කෙනෙක් මේක නාමයේ පැත්තට දාන්න බලනවා. නමුත් ථේරවාදයේ පැහැදිලිවම මේක අරමුණ පැත්තට දාන්නේ. ඒක අරමුණ පැත්තට. ප්‍රඥප්තියක් දැන් ගත්ත ප්‍රඥප්තිය වැටෙන්නේ මෙතනට. දැන් ප්‍රඥප්තිය අපි කතා කරන්නේ අරමුණක් ලෙස. ප්‍රඥප්තිය නාම පැත්තට ගන්න යන ථේරවාදී. ඒ නිසා මේ ගන්නා වූ ආකාරය කියන එක වැදගත්. ගන්නා වූ ආකාරයෙන් කියවෙන්නේ නැහැ බාහිර ලෝකයක් නැහැ සියල්ල තියෙන හිතේ කියලා. සියල්ල තියෙන්නේ හිතේ කියන එක කතා කරේ යෝගාචාර දර්ශනයේදී. ඒක විඤ්ඤාප්ති මාත්‍ර කියලා ඒ දර්ශනය අපි හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ ඒක විඥාන වාදයේ ලෙසත් සමහර තැන්වල හඳුන්වනවා. ඊළඟට අර සත්‍ය සිද්ධි කියන නිකායේ තිබුණේ බාහිර එකක් ඇත. හැබැයි ඒක දැනගත නොහැක හරියට. එහෙම දර්ශනයක් තියෙනවා. බාහිර රූපේ දැනගත නොහැක. බාහිර රූපේ ඇත දැනගත. ඒක වැටෙන්නේ හරිවර්මන් කියන ස්වාමීන් වහන්සේ විසින් ඉන්දියානු ජාතික ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒක සත්‍ය සිද්ධි කියන නිකායට. ඒක බහුශ්‍රුතීය නිකායේ විශේෂයෙන් මේ සත්‍ය සිද්ධි ශාස්ත්‍රම් කියන පොත විශේෂයෙන් භාවිතා කරලා තිනවා. ථේරවාදයේ මං කියන්නේ ඒක හරි හෝ මේක වැරදි කතාවකට නෙවෙයි. ථේරවාදයේ හැටියට බාහිර ලෝකයක් ඇත. ඒක අරමුණු ඒක নানা ක්‍රම වලට ගන්නට පුළුවන්. බාහිර වැරදි ලෙස ගන්නට පුළුවන්. තියෙන විදිහට ගන්නට පුළුවන්. බාහිර නැතිනම් කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ අරමුණු ගන්න බැරි වෙනවනේ. බුදුරජාණන් වහන්සේත් හිතේ නිර්මාණයක් වෙනවා. සියල්ල හිතෙන් කියලා අපි කිව්වොත් එහෙනම් බුදුරජාණන් වහන්සේත් ඔබගේ හිතේ නිර්මාණයක්. ඒක සරලයි ඒක. සියල්ල හිතේ නම් ඔබගේ මාර්ග හිතෙන් නිවන යනොත් ඔබේ සිතේ නිර්මාණයක්. මායූපමංච විඥානං කියන එක අපි ගත්තොත් එහෙම මේ සියලු අරමුණු මායාවක් නිර්මාණය කරේ මා සිතෙන් කියලා මාර්ග හිතත් විඥානයක් නේ. මොකද එන නිවනත් මාර්ග හිතත් මායාවක්. මායාවක් නිසා තමයි ඔබ සසරෙන් ඈතර වෙලා තියෙන්නේ. මේක අවුල් ජාලාවක් බවටපත් වෙනවා. ඒ නිසා සාරම්මණයි කියන එකේ තේරුම
අරමුණක් ගන්නවා කියන එක. යම් ක්‍රමයකට අරමුණක් තේරුම් ගන්නවා. ඒ නිසා අරමුණු සහිතයි කියලා අපි කියනවා. ඉතින් කියවන්නේ චිත්තචෛසික අරමුණ එකට තියෙනවා කියන එක නෙමෙයි කියලා දෙන්නේ. අරමුණ වෙනයි. පැහැදිලිවම අරමුණ වෙනයි. අරමුණ ගන්නා වූ ආකාරයත් අපි වෙන් කරනවා. තේරවාදී. මේකත් අපි ඩිස්ටින්ක් එකක් කරනවා. මේක වෙනයි. මේක හැබැයි මේ වගේ වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියන්නේ ටීකාවල අරමුණ ගන්නා වූ ආකාරයක් විතරයි. ඊට පස්සේ එතකොට සාරම්මනයි චිත්තචෛසික ධර්ම රූපය අනාරම්මනයි. රූපය අනාරම්මනයි කියන එකේ තේරුම තමයි රූපයට අරමුණු ගන්නට බෑ. මේ කියන සිද්ධිය වෙන්නේ නැහැ. අරමුණක් ප්‍රකට වෙන්නේ නැහැ රූපයට. ඒ රූපයෙන් පරිබාහිර වෙච්ච දෙයක්. මේ අරමුණක් දැනගන්නවා කියන සංසිද්ධිය. රූපයේ තියෙන තද ගතියක්, ඇලෙන බැඳෙන ස්වභාවයක්. ඒකේ නැහැ අරමුණු වලට සංවේදී වෙලා මේ ප්‍රකට වෙන බව කියන එක. ඒකේ ඇති දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා තේරවාදයේ හැටියට රූප ධර්ම සහ නිර්වාණය අරමුණු ගැනීමක් සිදු නොකරයි. බයින් රූප සහ නිර්වාණ අනාරම්මන ලෙස දක්වා ඇත. ඊළඟ කොටසට ගියොත් එහෙම හෑන්ඩ් අවුට් එකට අපි යමු. නාම ධර්ම සහ චිත්තුප්පාද. නාම ධර්මද තමන්ට ආවේනික ස්වභාව ලක්ෂණ දරයි. අපි කව පරමාර්ථ ධර්මයක තියෙන ලක්ෂණ තමයි තමන්ට ආවේනික ලක්ෂණයක් තියෙනවා. අපි විශේෂ දීර්ඝ කතා කරා මුල් පාඩම් වල. පිළිවෙලට මේ පාඩම් එකිනෙකට සම්බන්ධයි. කලින් කතා කරපුවම මම දැත විස්තර කරන්න යන්නේ නැහැ. නාම ධර්මද තමන්ට ආවේනික ස්වභාව ලක්ෂණ දරයි. රූප ධර්ම වගේමයි. ඒ නාම ධර්මයොත් පරමාර්ථ ධර්මයෝ වෙති. අර chart එක මතක ඇතිනේ. පරමත්ත ධර්ම, අනුප්පන්න ධර්ම ආදී එනකොට පරමාර්ථ ධර්ම වල අපි දෙකට කැඩුවා රූප සහ නාම කියලා. එතන මේ නාම ධර්ම ගැන කතා කරා. නාම ධර්ම හැම විටම අරමුණ දෙසට යොමු වී හටගනී. අරමුණ දෙසට යොමු නොවි නාම ධර්ම වලට හටගත නොහැක. ඒ කියන්නේ අරමුණක්ට සංවේදී වෙන්නේ නැතුව සිතක් කියන එක කතා කරන්න බෑ. චෛසික ධර්ම කතා කරන්නට බෑ. ඒ නිසා නාම ධර්ම හැමතිස්සෙම අරමුණක් දෙසට බර වෙලා නැමිලා යොමු වෙලා තමයි හට ගන්නේ. නාම ධර්ම 53ක් තේරවාදයේ සංකදා වෙනවා. මොනවද? සිත සහ චෛසික 52. සර්වස්තිවාදයේ හැටියට මේක ගණන වෙනස්. රූප ධර්ම මෙන් නාම ධර්මද හටගන්නේ කලාප වශයෙනි. එතකොට හැම නාම ධර්ම කලාපයකම එක සිතක් ඇති අතර චෛසික ධර්ම සුදුසු පරිදි යෙදේ. එකට හටගන්නා චිත්තචෛසික ධර්ම සමූහයකට චිත්තුප්පාදය කියලා කිව්වා. චිත්තුප්පාදය. ප්‍රායෝගිකව හැම වෙලේ චිත්තුප්පාදයක් අපිට. එතකොට මේ කලාප වශයෙන් හට ගැනීම සිද්ධ වන්නේ. ඊට පස්සේ තියෙන එකක් තමයි දැන් රූපවල වෙන්නේ මොකද? රූපවලත් අපි කිව්වා පඨවි ධාතුවට හැඩයක් නැහැ. ආපෝ ධාතුවට හැඩයක් නැහැ. වායෝ ධාතුවට හැඩයක් නැහැ. හැඩයක් නොමැති මේ ධර්ම එකතු වෙච්ච තැනක යම් අවකාශයේ පැතිරෙන්න පටන් අරන් හැඩයක් නිරූපණය කරනවා. ඒක තමයි රූපයේ තියෙන හැටි. කෙනෙක් අහන්න පුළුවන් හැඩයක් නොවන දෙයක් එකතු වෙලා හැඩයක් හැදුනේ කොහොමද කියලා. ඒක ලස්සනයි තර්කය. ඔය තර්කෙම තියෙනවා ඩුවලිසම් වලට. ඩුවලිසම් කියලා කියන්නේ ද්විත්වවාදය බටහිර රිනේ ඩෙකාඩ් ඉදිරිපත් කරනකොට රූපයට අමතරව සිතක් කියලා එකක් තිබිය යුතුයි කියලා. ඒකට ගොඩාක් ප්‍රහාර හල් වෙනවා. ඒ ප්‍රහාර එල්ල වෙච්ච අතර ප්‍රබලම ප්‍රහාරය එල්ල කරන්නේ ප්‍රින්සස් එලිසබෙත්. එතුමිය ගොඩාක් දාර්ශනික පැතිවලට කැමති. එතුමිය අහපු ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. එයා දේශපාලන නායකයෙක් වුණාට දර්ශනයේදී අදහලා නැහැ. කවුද ප්‍රශ්න ඉදිරිපත් කරේ? ඒ ප්‍රශ්නේ වළංගුයි. ඒ ප්‍රශ්නේ වළංගුයි. සමහර දාර්ශනිකයෝ යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තර්කයක් ගෙනලා පස්සේ තමන් ඒක පිළිගන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නය තාමත් තියෙනවා. ඒ ඉදිරිපත් කරපු කෙනා ඒක අතහැරියත් ප්‍රශ්නේ වැළඳන වළංගුයි. මේරීස් රූම් කියන එක මම ඒකත් කතා කරනවා ඉදිරියේදී සිත සම්බන්ධයෙන්. ඒතර ප්‍රින්සස් එලිසබෙත් ගෙනාපු ලොකුම තර්කය තමයි අරූපී නම් නාමය ඔය කතා කරන දෙය කොහොමද රූපී නොවන දෙයකින් රූපයක් ක්‍රියාත්මක කරන්නේ? තර්කේ ලස්සනයි. රූපයක් නොවන දෙයකින් කොහොමද රූපය හොලවන්නේ? ඔබ කියනවා නම් සිත කියලා දෙයක් තියෙනවා කියලා, ආත්මය කියලා දෙයක් තියෙනවා කියලා. but කවරක් whatever it is. ආත්මය හෝ සිත අරූපී දෙයක් ගැන කතා කරේ. ඒක සමහරකෝ ආත්මයක් කව බුදුදහමකව සිත කියලා ඒක වෙනම කතා. නමුත් වෙනම ධර්මයක් රූපයෙන් පරිබාහිර වෙච්ච. ඒ අරූපී නම් ඒක කෝපරියල් නෙවෙයි නම් ඒක එක්ස්ටෙන්ඩඩ් එකක් නෙවෙයි. ඒ කියන්නේ අර හැඩයක් ගන්න ධර්මයක් නෙවෙයි. එහෙම නෙවෙයි නම් මේ බර හැඩයක් තියෙන මේ රූපය හොලවන්නේ කොහොමද කියලා අහ ප්‍රශ්නේ. ඒක දර්ශනයේ තියෙන තාම නොවිසඳිච්ච ප්‍රශ්නයක්. තේරවාදී අපි ඔක් කියන්නේ මොකද්ද? මේ අපි මතක ඇති රූපය ගැන කතා කරනකොට අපි කිව්වා චිත්තජ රූප කියන්නේ මොකද්ද? සිතයි සහ රූපය අතර තියෙන ગેප් එක. ඔය ප්‍රශ්නේ විසඳ ගන්න මතක ඇති. විසඳ ගන්නට හට ගන්න දේ චිත්තජ රූප කියලා එක මතක.
සිත කියන එක අරූපී කොහොමද මේ රූපය හොලවන්නේ? ඒ කරන්නේ සිත රූපයක් උපද්දවලා. සියුම් රූපයක් උපද්දවනවා. ඒ රූපේ බලපෑමෙන් මේ රූපකය හොලවනවා. නැත්නම් සිතට තනියම මේක හොලවන්න බෑ. චිත්තද රූප අවශ්‍යයි මේක හොලවන්න. ඇයි චිත්ත කෙනෙක් අපේ ඇයි චිත්තද රූප පහළ වුනේ? සිතයි රූපය අතර තියෙන මේ ગેප් එක පුරවන්නට. ඉතින් තාමයි ප්‍රශ්නේ විසඳලා නැහැ. මම කියන්නේ ඒක තර්කානුකූලව අපි ඒක කෙනෙක් ශ්‍රද්ධාවෙන් පිළිගන්න එක හෝ දර්ශනයෙන් පිළිගන්න එක මම ඒකට කොහොමද අපි ඒක විස්තර කරන්න කියන එක එදාට එන්නම්. හරිනේ? තමත කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. කොහොමද සාරස අරූපී දෙයකින් රූපයක් නිර්මාණය වුනේ කියලා. අහන්න ප්‍රශ්න තමයි. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා නෙමෙයි අපි. ඒකෙදි අපිට අන්තිමට එන්න වෙනවා අවසානයේදී විස්තර කරගෙන ගියාම ප්‍රායෝගික අත්දැකීම කියලා දෙයකට එනවා. ඒවත් මේ නාම කාණ්ඩේ ඊටාම දාර්ශනිකයි. ඒවා ගොඩාක් ඉදිරියේදී කතා වෙයි. ප්‍රහාණය කියන මාතෘකාව ගත්තත් එහෙමයි. ප්‍රහාණය කියන එක වුණත් අපි අන්තිමට විස්තර කරන්නේ බුදුරණන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා. මහණෙනි කුසලයේ වඩන්න අකුසල් ප්‍රහාණය වෙනවා. ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන්. ප්‍රහාණය වෙන්නේ නැත්නම් මම ප්‍රහාණය කරන්න කියලා කියන්නේ නැහැ. සූත්‍රයක් තියෙනවා. අපි කියනවා ආලෝකයේ අන්ධකාරය නැති වෙනවා වගේ ප්‍රඥාව වෙනකොට මෝහය නැති වෙනවා. ප්‍රතිවිරුද්ධ දෙයනකොට වෙන්නේ නැහැ කියලා අපි නිකන් උදාහරණ දෙනවා. නමුත් මේක කොහොමද ප්‍රඥාව ඇති වෙනකොට මෝහය නැති වෙනවා කියලා කියන්නේ? ඒක ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන් අපිට. ඒ නිසා බුදුදහමේ තියෙන අවසානම උත්තර වලට එනකොට ප්‍රායෝගික දර්ශනය වැදගත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නට හැදුවේ හැඩයක් නැති රූප ධර්ම එකතු වුණාම හැඩයක් තියෙන බව පේනවා. ඒවා අවකාශයේ හැසිරෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ඒවා රළු කියලා කිව්වේ. ඒවා ගොරොසුයි. කියන්නේ ඒවා රළු ධර්ම කියලා කිව්වේ. හැබැයි වෙන වෙනම ධර්ම ගත්තොත් ඒවට හැඩ නැහැ. ඒතර කෙනෙක් අහන ප්‍රශ්නේ හැඩයක් නැති ධර්ම ටිකක් එකතු වෙලා හැඩයක් ලෙස පවතින්නේ කොහොමද? ඉතින් මේ ප්‍රශ්නේම තව මම කිව්වේ ඒක තව ප්‍රශ්නයක් කොහොමද ටිකක් තියෙනවා. අරූපී නොවන දෙයකින් රූපයක් චලනය කරන්නේ මොන පදනමින්ද? කියන ප්‍රශ්නෙත් අහන්න පුළුවන් කෙනෙක්ට. ඒ වගේ ගත්තම රූපේ හැටියක් ඒක. අපිට කියන්නේ අරූපේ හැටියක්, සිතේ හැටියක්. සිත චිත්තද රූප පොදලා මේක චලනය කරනවා. කොහොමද සිතෙන් චිත්තද රූප හටගත්තේ? ඒක විස්තර කරන්න බෑ. ඒ කියන්න වෙන්නේ මෙහෙම දෙයක් වෙනම ප්‍රායෝගිකව අත්දකින්න වගේ තැනකින් තමයි නතර කරන්න වෙන්නේ. එතකොට ඒ වගේ ගත්තම ඇයි මේ හැඩයක් නැති රූප ටිකක් එකතු වෙලා හැඩයක් තියෙන රූප කලාපයක් ලෙස පවතින්නේ කියලා හොත් ඒක ඒකේ හැටි කියලා කියන්නේ වෙනවා. නාම ධර්ම වල හැටිය තමයි මේ අරමුණකට සංවේදී වෙන ධර්ම චිත්තචෛසික ධර්ම එකතු වුණාට අර කියපු රූපීමය ගතියක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා ඒ ධර්ම වලට අපි කියනවා අරූප ධර්ම නැත්නම් අරූපී කියලා. කොහොම ගොත් එකයි. ව්‍යාකරණානුකූලව අරූප ධර්ම නැත්නම් අරූපී ධර්ම කියලා විස්තර කරනවා. ඒවා කිසි විටකත් ද්‍රව්‍යමය ස්වરૂපයක් පෙන්눔 කරන්නේ නැහැ. ඊළඟ වැදගත් එක. එක චිත්තුප්පාදයක සිත් දෙකක් නැහැ. එකම වර්ගයේ චෛතසික දෙකකුත් නැහැ. ඔක මතක තියාගන්න ඕනේ. එක චිත්තුප්පාදයේ සිත් දෙකක් නැහැ. එකම වර්ගයේ චෛතසික දෙකකුත් නැහැ. හරියට එක කලාපේ පටවි දෙකක් නැහැ කියලා කියන බිනේ. මොකද එහෙම ඒ කලාපේ ඇතුලේ චිත්තුප්පාදයේ ඇතුලේ වෙන් කරන්න බෑ එහෙම. ඒ ගති ස්වභාව ටිකක් නේ. පටවි දෙකක් කියලා ගන්න දිනා එන මෙතනින් එහාට බෝඩරේ මේ පටවි මෙතනින් එහාට පටවි කියලා බෝඩරයක් ගහන්න වෙනවා එහෙමනම්. ඒ වගේ තමයි කලාපයේ ඇතුලේ රූපීමය දේවල් දෙකක් තියෙන්න බැරි නම් චිත්තුප්පාදය ගැන කවර කතාවද? හරිනේ. ඊට පස්සේ ඊළඟට තියෙන එක තමයි අපි එතනින් ඒක නතර කරමු. අපි ඒකත් ඉවර කරමු. චිත්තුප්පාදයක චිත්තචෛසිකයන් උපදිනුයේ ඔවුනොන්ගේ උපකාරය මතය. ඔවුනොන්ගේ උපකාරය මතය. එතකොට මේ වාක්‍ය ටික මම කියන්න ඒක තේරෙයි. චිත්තයට කිසි විටක තනිව ඉපදිය නොහැක. ඒ හැම විටම චෛසික ධර්ම සමග එකතු වී මිශ්‍ර වී පහළ වේ. පළවෙනි එක. සිත හැමතිස්සෙම චෛසික ධර්ම එකතුලා. ඒ වගේම එක චෛතසිකයක් සමග පමණක් සංප්‍රයුක්ත වෙලා සිතට හටගන්නත් බෑ. හැම හිතකටම ඉපැත්ම චෛසික සමූහයක් ඕනේ. සමූහයක් ඕනේ. ඒ අවස්ථාව අනුව මේ මිශ්‍ර වෙන ගාන වෙනස් වෙනවා. අවමය වශයෙන් චෛසික 7ක් ඕනේ. හැබැයි උපරිම තියනවා කියලා ඔක්කොම තියෙන්නෙත් නෑ. මොකද එකිනෙකට ප්‍රතිවිරුද්ධ චෛසිකයකට යෙදෙන්නේ නෑ. උපරිම වශයෙන් තියෙන 36යි. චෛසික 36ක් එක්ක සිතක් යෙදෙන අවස්ථාවක් තියෙනවා. අවමය 7ක් විදිය යුතුයි. මේ 7 තමයි is the basic requirement of consciousness. ඒ කියන්නේ ආරම්මන ග්‍රහණයේ තියෙන මූලිකම අංග
අවශ්‍යතාවයක් තමයි මේ චෛසික ධර්ම 7. අපි ඉදිරියේදී විස්තර වෙනවා. ඒ නිසා සිතට තනිව හටගත නොහැකි ආම වශයෙන් චෛසික කිහිපයක් හෝ තිබිය යුතුයි. එක චෛසිකයක් එක විතරක් මිශ්‍ර වෙලත් බෑ. ඒ වගේම අනිත් පැත්තට චෛතසික වලටද තනිව ඉපදිය නොහැකි. චෛතසිකයක් හැම විටම තවත් නාම ධර්ම එහෙම සිතක් හෝ චෛසික ඇසුරු කරමින්ම හටගනී. චෛතසිකයකට අනිත් චෛසික නැතුව සිතක් එක විතරක් හටගන්න බෑ. චෛතසික සමූහයකට සිතකින් තොරව හටගන්න බෑ. චෛතසික මිටියක් හටගත්ත සිතකින් තොරව නැවෙන්න බෑ. ඒ නිසා මතක තියාගන්න සිතට තනියම හටගන්න බෑ. සිතට එක චෛතසිකයක් එක විතර හටගන්න බෑ. සමූහයක් හටගන්නේ. චෛතසික වලට තනියම හටගන්න බෑ. චෛතසික වලට සිත එක විතරක් හටගන්න බෑ. චෛතසික වලට සිත නැතුව චෛතසික එක විතරක් හටගන්න බෑ. එහෙනම් සිතත් සමග චෛතසික සමූහයක්මයි හටගන්නේ. ඒ වගේම අරමුණු ගැනීමේ ක්‍රියාව consciousness එක සිතක් සහ සුදුසු පරිදි යෙදෙන චෛතසික ධර්ම කීපයක් යන දාම ධර්ම සමූහයක සාමූහික ක්‍රියාවක් බවත් නාම ධර්ම පවතුනේ චිත්තුප්පාද ලෙස පමණක් බවත් හොඳින් සිහි තබා ගන්න. ඒක විතේම වැදගත්. ඒ නිසා චිත්තුප්පාදයක් කියන. ඊට දැන් අපි අනිත් දවසේදී මොනවද මේ චිත්තය මොකද්ද මේ චෛතසික කියලා කෙටියෙන් දීර්ඝව කතා කරනවා. කෙටියෙන් හඳුන්වනවා. කෙටියෙන් හඳුන්වලා මේ චිත්තුප්පාදය කියන එකේ හැටි උඩින් නම් බලනකොට කොහොමද අපිට තේරෙන්නේ මොකද්ද මේ සිද්ධිය කියන එක කතා කරනවා. ඒකෙන් විහැකි ක්‍රියාකාරකම් ටිකක් අපි පොදුවේ කතා කරනවා. ඒකෙන් අනාගතේ වෙන බලපෑම් ආදී පොඩ්ඩක් කතා කරනවා. ඊට පස්සේ කතා කරලා ඒකේ තියෙන ධර්මවල සභාග විසභාග භාවය කතා කරනවා. ඒකේ මතක තියාගන්න චිත්තචෛතසික මිශ්‍ර වෙනකොට සභාග භාවයේ තියෙන්න ඕනේ. විසභාගය පහ මිශ්‍ර වෙන්නේ නැහැ. කුසල සෝබන සහ අකුසල චෛතසික මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වගේම කෘත්‍ය විසභාගයක් තියෙනවා. කෘත්‍ය විසභාගත්වයේ ගත්තම අදිමෝක්ෂයටයි විචිකිච්ඡාවට එකට ඉන්න බෑ. තව කෘත්‍ය විසභාගයක් තමයි ලෝභය, දිට්ඨියටයි මානයටයි එකට ඉන්න බෑ. මොකද කෘත්‍ය විසභාගයි. ලක්ෂණ වශයෙන් විසභාගයි අකුසලයට සෝබනයක් එක්ක ඉන්නට බෑ. හැබැයි එකම අකුසල වෙච්ච ලෝභයේ සමගම තියෙන දිට්ඨියයි මානයයි ඇයි එකට පදින්නේ? කෘත්‍ය විසභාගත්ව නිසා. ද්වේෂයේ සමග අනිවාර්යෙන් ඉන්න අභිධර්ම ඉගෙන ගත්තාට තේරෙයි මං කියන්නේ. මම ඉස්සරහට විස්තර වෙනවා. අනිත් අයට ද්වේෂයේ සමග එකට හටගන්න අකුසලත් වෙච්ච ඉස්සාමච්චරී කුක්කුච්ච. සභාගයි. සභාග ලක්ෂණ ඕන තරම් තියෙනවා කට්ටියට. හැබැයි කෘත්‍ය විසභාගත්වය නිසා ඔවුන්ට එකට පවතින්නට බෑ. ඉතින් මේ විදිහට ගත්තම ඒක හරිම ගැඹුරු මාතෘකාවක්. ඒකත් අපි තරලව කතා කරනවා. විසභාග සභාග භාවයේ කොහොමද මේ චෛතසික චිත්තුප්පාදයක ධර්ම. ඒකෙන් ගම්මේ කරන්නේ මොකද අන්තිමට? මේ චිත්තුප්පාදයක් කිව්වම ඒකේ තියෙනවා එක්තරා සාමූහික බවක්. ඒකේ තියෙනවා එක්තරා ක්වොලිටි ටිකක්. ඒකේ තියෙන්න බෑ එලහරකයි මීහරකයි වගේ වෙනම දෙකක් තියෙන්න බෑ. අර මොනවද සම්පූර්ණ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් තියෙන්න බෑ. හරක් දෙන්නෙක් බැඳලා මේ මොනවද කරත්තයක් අදිනකොට එකෙක් උසයි එකෙක් මිටි වුණොත් එහෙම අපිට කරන්නේ මොකද? ඒ කියන්නේ මේ බදින්න බෑනේ ලීය. ඒ සාමාන්‍යයෙන් එක වගේ හරක් දෙන්නෙක් නෑ කොට්ටයක් හරි දීලා ඒක සමාන කරගන්න එන කරන්නේ. එක්කෙනෙක් හයියෙන් ඇදලා අනිත් එක්කෙනා හිමින් ඇද්දත් ප්‍රශ්න වෙනවා. එතකොට මේ චිත්තුප්පාදයක තියෙනවා නිකන් අර ජෑම් වෙන ගතිය නෑ ඒකේ. දැන් ලෝභ හිතන්නේ ලෝභයයි ද්වේෂය එක චිත්තුප්පාදිය පුදුන මොනවා වේද? එනේ සිස්ටම් එරර් එකක් වගේ ඉන්නවනේ. එතකොට ඒ වගේ මේ චිත්තුප්පාදය කියන එක මම මේක මහා සාගරයක් වගේ මේ කතාව. මේක ඇතුලේ ඕන තරම් දවස් ගණන් කතා කරන්න පුළුවන්. මම එහෙම දිගටම ඇදගෙන ඩ්‍රැග් කරගෙන යන්නේ නැහැ. නමුත් ඒක ඇතුලේ තියෙනවා යම් සාමූහික බවක්. ඒකත්වයක්. ඒකේ තියෙන ලිමිටේෂන්ස්. ඒක ඇතුලේ එක එක විදිහට හැසිරෙන්නට බෑ. ඉතින් ඒ නිසා ඒවා අපි පැතිකඩ කීපයකින් කතා කරගෙන එන්නට. ඒක චිත්තුප්පාදයේ කියන ලක්ෂණය ප්‍රකට කරගෙන මේක ඉවර වෙනකොට මම අනිත් පැත්තේ ඉඳලා කොහොමද මිනිස්සෙක් දිහා බලනකොට මිනිස්සෙ තේරුම් ගන්නකොට චිත්තුප්පාදයට අපි රින්ගන්නේ. කොහොමද ඒක තේරුම් ගන්නේ? ඒකට තියෙන ප්‍රතිතර්ක මොනවද? රූපය සහ නාමය අතර තියෙන සම්බන්ධය මොකද්ද? ආදී ලෙසට තවත් ගැඹුරු කතාවක් කරලා ඊළඟට මේ චිත්තුප්පාදය ප්‍රකට කරගෙන චිත්තුප්පාදය ප්‍රකට කරගෙන චිත්තුප්පාදය ලෙස ඊළඟට මේක ඇතුලේ තියෙන චිත්තය චෛසික ධර්ම ආදී වෙන වෙනම සාකච්ඡාවට ගන්න. ඒක තමයි ආත්ම සංඥාව දුරු වෙන්නට මේක සෙග්‍රිගේට් කරනවා. මේක වෙන් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ලෝභ මූල චිත්තුප්පාදය, ද්වේෂ මූල චිත්තුප්පාදය ලෙස ඒවායේ තියෙන වෙන වෙනම versions අපි කතා කරනවා. සිත් 89ක් කියලා මම කතා කරන්නේ චිත්තුප්පාද 89ක් කියලා මතක තියාගන්න.
හරිනේ. ඒක සමහර කෙනෙක් හිතනවා ඇයි මෙහෙම වෙනස් කරේ කියලා. නෑ ඒක කරන් යනකොට තේරෙයි ඇයි ඒකේ පදනම මොකක්ද කියන එක. ඉතින් ඒ නිසා දැන් අද අපි පාඩම අවසන් කරනවා. අද පාඩමේදී අපි මතක් කරපු දේවල් අපි සමරයිස් කරොත් අපි ආරම්භන ග්‍රහණය කියන එක කතා කරා. ආරම්භන ග්‍රහණය තුන් කරාවක් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. සෛද්ධාන්තිකව තියෙන එක සහ ප්‍රායෝගිකව දෙකින එකක්. ඊළඟ සාමූහික ආරම්භන ග්‍රහණයට අපි ලොකු අවධානයක් දුන්නා. ඊළඟ නාම ධර්ම සම්බන්ධයෙන් අපි කරුණු කාරණා කීපයක් කතා කරා. ඒක කරුණු කාරණා නාම වල තියෙන ලක්ෂණ කෙටියෙන්ම විස්තර කළ දැම්මොත් අපි නාම ධර්ම පරමාර්ථය කිව්වා. ඒවා හැමතිස්සෙම අරමුණක් දිහට බර වෙලා හටගන්නේ කිව්වා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි චිත්තචෛසික වශයෙන්. ඒවායේ කලාපයක් චිත්තුප්පාදයක් කියලා කිව්වා. ඒවා කවදාවත් රූපීමේ ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. නිසා අරූපී කියලා කිව්වා. ඊළඟට එක චිත්තුප්පාදයක සිත් දෙකක් එකම වර්ගයේ චෛසික දෙකක් නැහැ කියලා කිව්වා. චිත්තුප්පාදයක චෛසිකයක් උපදින්නේ ඔවුනෝන්ගේ උපකාරය මැද්දේ. ඒ නිසා තනියම කවදාවත් ඔවුන්ට පවතින්නට බැහැ කියන එක කිව්වා. ඒ නිසා අපි අද දවසේදී කතා කරලා තියෙනවා 3.6 සිට 3.14. මොකද අපේ මෑනියෝ කෙනෙක් අපිට ඉතාම ලොකු යෝජනාවක් සිද්ධ කරා. මොකද කාලයත් මේ දේශනාව 60ක් 40ක් 50ක් යනකොට කලින් හෑන්ඩ් අවුට්ස් වල මොන දේශනාවට අදාළව කරේ කියන එක ඇත්තටම මග හැරෙන්නට පුළුවන් පස්සේ බලනකොට. ඒ නිසා මාක් කරලා තියාගන්න. පළවෙනි දේශනාව අපි කරේ 3.1 3.1 ඉඳලා 3.5 දක්වා ටික තමයි කතා කරලා තියෙන්නේ හෑන්ඩ් අවුට් එකේ. දෙවෙනි දේශනාවේදී 3.6 ඉඳලා 3.14 3.14 කතා කරලා ඉවරයි. ඊළඟ දේශනාව මම පටන් ගන්නේ 3.15 ඉඳලා ඉදිරියට. ඒ වගේ එක තැනක මාක් කරලා තියාගන්න එක ලේසි වෙයි. ඔබට නැවත දවසක මේවා ශ්‍රවණය කරනකොට මොන තැනද අපි ඉන්නේ කියන එක ශ්‍රවණය කරනවා නම් දැනගෙන ඉන්නවා නම් පහසුවෙන් ආපහු රිවිෂන් කරනකොට දැනගන්න පුළුවන්. ඒ නිසා අද අපි කතා කරේ මේ කරුණු ටික මේවා ඉතාම වැදගත්. මේකෙන් අපි කතා කරේ චිත්තුප්පාදයට වැඩ කරන්නේ. ඒ කියන්නේ එක ධර්මයක් නෙවෙයි කියන එක. චිත්තචෛසික ධර්ම සමූහයක් මෙතන තියෙන්නේ. එසේ ඇති කල්හි කෙසේනම් මේ අරමුණු දැනගන්න සිද්ධිය මම වෙම්ද පුද්ගලයෙක් වෙම්ද සත්වයෙක් වෙම්ද මේක ධර්ම සමූහයක එකතුවක් කියන එක අපි සිහිය තබා ගන්නට ඕනේ. මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාවක් ලැබෙනවා. තෙරුවන් සරණයි. චිත්තෝපාදයක එක සිතයි එක චෛසික දෙකකට වඩා ඉන්නේ නැහැ කියලා සෝනන්දෙන් දේශනා කරන්නේ. ධම්මසංගයේ පළවෙනි සිතේ චිත්තෝපාදේ පරිපනාසක ධර්ම 56 අතරින් ප්‍රඥාව 7 පාරක් යෙදෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් ඒක ටිකක් පැහැදිලි කරලා නම් ස්වාමීන් වහන්සේ ප්‍රඥාව වෙනස් ආකාරයකට කරන නිසා ඒ කියන්නේ මෙහෙමයි දැන් ඒක ඉතාම හොඳයි ප්‍රශ්නේ ගෙනාපු එක. අපි සාමාන්‍යයෙන් දැන් කතා කරනකොට මේ මම මතක ඇති මුල්ම පාඩම් වල පොඩ්ඩක් ඒ හෑන්ඩ් අවුට්ස් බලන්න. මට පාඩම අහවල් එක කියලා කියන්න තරම් මතකයක් නැහැ. මේ පාඩම් වලදී අපි කිව්වා පරමාර්ථ ධර්ම වලට එක කෘත්‍යයක් විතරක් නෙවෙයි කෘත්‍ය ගාණක් කරන්නට පුළුවන් කියන එක. දැන් ඊයේ අපේ මං හිතන්නේ උපසම ස්වාමීන් වහන්සේගේ දේශනාවත් සමහරව ඇහුවා නම් මතක ඇති. එක ධර්මයක ප්‍රත්‍යශක්ති ගොඩක් තියෙනවා කියන එක විස්තර කරා ඊයේ. නේද? එතකොට ඒ විදිහට ගත්තම මෑනියෝ ප්‍රඥාවේ තියෙන්න පුළුවන් ඉන්ද්‍රිය කෘත්‍ය, බල කෘත්‍ය, අධිපති කෘත්‍ය ඊට පස්සේ ආදී ලෙසට එකම ධර්මයට নানা දේවල් කරන්න පුළුවන්. ඒක උදාහරණයක් අපේ උපමාවක් ගත්තොත් එහෙම ඇඳුම කියන එකම දෙයට පුළුවන් විලිවසා ගැනීමට උපකාර කරන්න. සීත උෂ්ණයෙන් ආරක්ෂා කරන්න. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න. ලස්සන ගෙන දෙන්නට ශරීරයට. ඉතින් මේ වගේ ගත්තම එකම ධර්මයකින් ගොඩාක් කෘත්‍ය කරන්නා වගේ මේ එක චෛතසිකයකින් নানা කෘත්‍ය කරනවා. ඒ නිසා කෘත්‍ය මත පදනම් වෙලා තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. කෘත්‍ය සහ තවත් මොන හරි විශේෂ අනුලක්ෂණ පදනම් කරගෙන. ඒතර චෛතසික ධර්මයක් ඉගෙන ගන්නකොට මම අපි හැමදෙස්සෙම බේසික් ලක්ෂණය කියලා එකක් තියෙනවා. මූලික ලක්ෂණය. ලෝභයේ මූලික ලක්ෂණය ආරම්මණය ඇලීම. ඊට අමතරව තව තියෙන්නට පුළුවන්. ඒකේ තවත් අවශේෂ ගිජුකම ඊට පස්සේ සතුටු වෙන, ඒ කියන්නේ ඒකට පිනා යන බව ආදී ලෙසට ඒක දුරු වෙන්නට අකමැති බවක් තියෙන්නට පුළුවන්. ඒක එන ලෝභය තේරුම් ගන්න ක්‍රමයක්. ඒකේ විදිහට ගත්තම ලෝභයේ නානා පැතිකඩ වලින් බලන්නට පුළුවන්. ඒ නිසා තමයි ධම්මසංගණියේ තියෙන්නේ ලෝභය ප්‍රඥාව 6-7 තැනකම මම හිතන්නේ තියෙනවා. ඉදිරියට තියෙනවා. ඉතින් ඒ පළවෙනි චිත්තුප්පාදයේදී ඒකෙන් කියන්නේ ප්‍රඥා 5ක් යෙදුනා කියන එක නෙවෙයි. ප්‍රඥාවට ඒ වෙලාව එක සිතේදී ප්‍රඥාව නානා කෘත්‍ය ගොඩක් කරනවා කියන එකයි ඒ කියලා තියෙන්නේ. ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම ගොඩක් අගය කරනවා මේ තර්ක විතර්ක වලට මේ ඒ කියන්නේ ඕපන් ඩිස්කෂන් වලට ඉඩ දෙන්නේ. කියන්නේ මට වුණා බොහොමස කියනවා මේ
නිර්වාණය අනාරම්මණය කියලා. ඔව්. කියන්නේ ඒ අනාරම්මණය එතකොට ආරම්මණයක් ගන්නෙ නෑනේ. එතකොට නිර්වාණයනේ අපි දැන් මේ ඔක්කොම කළා මේපත් වෙන්න හදන්නේ. ඔව්. එතකොට එතන අපි ආරම්මණයක් නොගෙන ඔබ වහන්සේ මේ තේරුම් කළ දෙන්නේ ආරම්මන ග්‍රහණයනේ. ඒකෙන් මිදෙන එකනේ නිර්වාණය කියන්නේ. එතකොට දැන් මේ මට ලොකු හැමතිස්සෙම මේ ප්‍රශ්නේ තියෙනවා. ඔබ වහන්සේලා හැමෝම වගේ කියන පරමාර්ථය දැන් ආරම්මන ගන්නවට අමතරව පරමාර්ථ තියෙනවා වගේ කතා කරනවා. මම මේ යෝග වාදයට කියනවා නෙමෙයි ඔක්කොම හිතේ හදා ගන්නවා කියලාත් නෙමෙයි. මට තේරෙන හැටියට මගේ අත්දැකීම හැටියට අපිට ආරම්මණයක් වෙන්නේ අපි අපේ ඉන්ද්‍රියකට ඉන්ද්‍රියක් ආයතනයක් වෙනකොට වගේ. මේ එතන ඉන්නලා බලනකොට මට තේරෙන හැටියට මේ මං හරි විතරම හිතන දෙයක් තමයි මේ පරමාර්ථ ධර්මයන් ඇත්තේ කියලා නෙමෙයි ඒ වෙලාවට තමන්ගේ විපාකයේ හැටියට විද්‍යමාන වෙනවා. දැන් අර පෙරේතීට පොද වතුර ඉල්ලලා තියෙන හාමුදුර කෙනෙක් එයාට ඒ පරමාර්ථ ධර්මයෙන් මේ ලේ වගේ පෙන්ලා තියෙන්නේ හාමුදුරන්ට පෙන්ලා තියෙන්නේ වතුර වගේ. එතකොට ඒකෙන් පේන්නේ දැන් මෙයාට මේක විපාකයක හේතුවක් විපාකයක් නිසා තමයි කියලා මේ ප්‍රමාර්ථ ධර්ම අපිට මේ ග්‍රහණය වෙන්නේ. ඒක නිසා කොහෙත් මේ පරමාර්ථ අපිට අත්දකින්න වෙලාවට අමතරව තියනවා කියන එක. ඒකේ ප්‍රතිතරකයක් කීපයක් මට අහන්න පුළුවන් උනතර. ඒ කියන්නේ අපි නිදාගෙන ඉන්නකොට මොන හරි දෙයක් අපි හිතමුකෝ කුස්සියේ යමක් වැටිලා තියෙනවා කියලා. එතකොට ඒ වැටීම සිද්ධ වුණේ වැටිලාද අපි නොදැනුවත්වයේ දේ වැටිලාද නැද්ද? ඒක ස්වාමීන් වහන්සේ දැන් කුස්සිය වැටලා කියන එක දන්නේ ඒක දැක්කොත් හරි අහුනොත් හරි වැටිලා නැද්ද එතකොට? අපි නොදැනුවත්ව වැටිලා නැද්ද? ඒක තමයි දැන් ඒ අපිට දැන් නිවන් දකින්න නම් මේ තියෙන ආරම්මන දැන් උදාහරණයකට මෙතන මොන හරි තිබුණොත් මේ දේ ගන්නවා කවුරු හරි. හරිනේ. මේ දේ ගන්න දෙය 100 දෙනෙක් හිටියොත් ඒ 100 දෙනාට මේ දේ අරගත්තද නැද්ද? ඒ කියන්නේ පිළිගත්තොත්ද? දැන් මොන හරි ගෙදර බඩුවක් තියනවා කියන්නකො. ඒ බඩුව කවුරුර හොරකම් කරොත් ගෙදර ඉන්න 10 දෙනා මේක හොරකම් කර බව දන්නවන්නේ නෑ කියලා. ඉතින් ඒක දැක්කොත් එතකොට ඒ 10 දෙනාම දකින්නේ අය එක විදිහට. මොකද්ද පදනම? ඉතින් ඒ වෙලාවේ ආරම්භණය ග්‍රහණය වෙලා තියෙනවනේ. ඉතින් ඒ 10 දෙනාම එකම අරමුණ ගන්නවා කියන එකේ තේරුම ඒ ආරම්භණය අපෙන් ස්වයක්තව තියෙනවා කියන එක. නෑ සවනත් එතන ඒක එතකොට දැන් උදාහරණයට මම මේ කතා කරන එක මෑනියෝ අරමුණු කරන එකද මම ඇත්තටම කතා කරනවා. ඔබ මේ දේශනාවට සම්බන්ධ වුණ නැතත් මම මේ දේශනාව කරනවද නැද්ද? ඒක එහෙම කියන්නේ තමයි. ඉතින් ඒක දන්නේ නෑ මම අහන්නේ අරමුණ දේශනා දැන් ඔබ අරමුණු කරනකොට නම් මගේ අරමුණ තියෙන්නේ ඔබ මේ පන්තියට සම්බන්ධ වුණ නැත්නම් මම මේ දේශනාව කරන්නේ නැද්ද? සරල තරකයක් මම අහන්නේ. එහෙම දැන් එහෙම අහන එක නෙමෙයි ස්වාමීනි නෑ මේකට උත්තර ඕනේ. ඒකට නේ මම වෙන එකක් කියන්න දැන් ඕක නෑ ඊට පොඩි පොඩිම තරකය පෙරේතයාට වතුර උනානේ ලේ උනානේ. ඔබට කවදාවත් තමන්ගේ ඥාතියෙට දෙන වතුර එකක් එයාට ලේ වෙලා හෝ ඔබට ලේ වෙලා හෝ වෙලා තියෙනවා. විසම අත්දැකීමක් ලැබිලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ පෙරේතයා ඉතින් අපිට කියන්න බෑනේ ඒක. හරි. එතකොට එහෙනම් අපි දැන් සංවාදයේ දෙන්නේ මොකද්ද? එතකොට මම මේ කතා කරන එක ඔබතුමිය විශ්වාස කරනවද මම මේ කතා කරනවද ඔබතුමියගේ හිතේම ඇවිච්ච එකක්ද මම කියන්නේ? නෑ හිතේම වෙන එකක් නෙමෙයි. ඒ මම කියනවා පරමාර්ථ ධර්ම තියෙනවා. ෆිසිකල් දේවල් තියෙනවා කියන්නේ ඒ මගේ කර්ම ඒ මගේ විපාකයට අනුව මට පෙරදගන්න. මොකද ඒ දර්ශනේ මොකද්ද පදනම ඕකේ තියෙන්නේ? ඒ කියන්නේ අපි හිතෙන් හදාගත්ත දර්ශනයක්ද නැත්නම් දේශනාව අනුව කියන එකක්ද? මොකද්ද ඒ කතාව? හිතෙන් හදාගන්නවත් නෙමෙයි. නෑ මං අහන්නේ ඔය ප්‍රකාශනයේ පදනම බුද්ධ වචනයද නැත්නම් තමන්ගේ හිතන් ගියද්ද නැත්නම් හාමුදුර කෙනෙක් කියපු එකක්ද? බුද්ධ වචනේම ඉන්න මම උදාහරණයක් කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන මට තේ දන්නේ විදියට කියලා තියෙන්නේ
මේ ලෝකයේ ඔබගේ ශරීරයේ මේ යාර දෙකක් ප්‍රියමක් විතර බඹයක් තියෙන ශරීරය බලන්න කියලානේ. හරි. ඉතින් ඊට පරිබාහිර ඊට පරිබාහිරව පරමාර්ථ ධර්ම තියෙනවා ඒ බලන්න කියලා නෑනේ. බාහිද්දා විපස්සනාව කියන්නේ මොකද ඒක? ඔව් බාහිර කියන්නේ ඒ වෙලාවත් ඒක හරි. ඒ වෙලාවට එතන Tamanට දකින්න ඒ කියන්නේ අත්දකින්න වෙලාවටනේ දැන් තමන්ට අත්දැකීම වෙලාවක් නේ. බුදුරජාණන් ඔබ බෞද්ධයෙක් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ හිටියද නැද්ද? ඒකට උත්තර ඕනේ. මම අහන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. මම අහන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. නෑ ඔබතුමිය නිවන යම් දවසක දකිනවා නම් විහිළු කතාවක් ඔබ. ඔබතුමිය යම් දවසක නිවන දකිනවා නම් ඒ වෙලාවේ නිවන තියනවද? නිවන ඔබගෙන් ස්වයක්තව තියෙන දෙයක්ද? අන්නේක හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි ඔය ප්‍රශ්නේ තමයි උත්තර දෙන්න බැරි. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ඕකට කියන්නේ ස්කෙප්ටිසම් කියලා. ඕක කියන්නේ ඕක වැටෙන්නේ කණිකර යෝගාචාර දර්ශනයේ පැත්තට. හැබැයි යෝගාචාරයෝ කිව්වා මම කියන්නේ ඒක වැරදිව හරි කියලා. මම කියන්නේ ඒක වැරදිව හරි කියලා. ඕක හැබැයි සැබවින්ම ප්‍රායෝගික ගැටලු ගොඩක තියෙන එකක්. ඒ කියන්නේ ඔය හැටියට අපි අරමුණු කරනකොට තමයි ලෝකේ ගොඩ නැගින්නේ කියලා. ඒතර අපෙන් පරිබාහිරව දෙයක් නැහැ. එතකොට ඒකෙන් කතා වෙන්නේ මම මෙතන අපි ඔබතුමිය මේ දේශනාව සම්බන්ධ වුනේ නැත්නම් මම මේ දේශනාව කරනවද නැද්ද කියලා අදහලත්වයක් නැහැ. ඒක ඔබතුමියට අදහ නැති වෙන්න පුළුවන්. නමුත් මම මේ දේශනාව කරනවා මෙතන. ඒ නිසා ථේරවාදයේ තියෙන මූලිකම සිද්ධාන්තයක්. ඊටාම පැහැදිලි සිද්ධාන්තයක්. බාහිර අපෙන් ස්වායක්තව ඇත. අපි නිදාගෙන ඉන්නකොට කවුරු හරි අපි ඇඟ අල්ලනවා. අපිට දැනෙන්නේ නැහැ. එතකොට ඒ කෙනාට ඒ ස්පර්ශය ඒ වෙලාවේ ලැබිලා තියෙනවා. දැන් උදාහරණයකට අපි කියමුකෝ බුදුරජාණන් වහන්සේ අරමුණු කරන වෙලාවේ නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ ලෝකේ පැවතිලා. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ප්‍රායෝගිකත්වයේ තියෙන එතනයි. අපි අර විදිහට ආවොත් ලක්ෂයක් ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තර දෙන්න බෑ. ඒකට සාමිනන්ස් අපි නිවන් දකින්න එක කොහොමද දැන්? පැහැදිලිවම විස්තර කරන්න. නෑ නිවන තියෙනවා. ආයතන හයේ නිරෝධය කිව්වම නිරෝධ වර්ග දෙකයි. නිරෝධ වර්ග දෙකයි. ශනික නිරෝධය, සන්තති නිරෝධය, අනුප්පන්න නිරෝධය. බුදුරජාණන් වහන්සේ නිරෝධය කරනවා කියලා කියන්නේ අනුප්පන්න නිරෝධයක් ඔය තියෙන හැමතැනම. අනුප්පන්න ධර්ම වල නිරෝධය. අනුප්පන්න ධර්ම වල නිරෝධය යනු ඔබ නිවන් නොදැක්කොත් රහත් නොවුනොත් ඒක මම බුද්ධ දේශනාවල කතා කරලා තියෙනවා. රහත් නොවුනොත් හටගන්නට තිබුණ ආයතන තියෙනවා. හටගත හැකි බවක් තියෙනවා. ඒකෙන් නොමිදිච්ච බවක් තියෙනවා. ඒ මෙතන නිවන් දකින්නකොට කෙලෙසේ කැපෙනකොටම මේ හටගත හැකි ආයතන නිරෝධයටපත් වෙනවා. මේක තමයි බුදුදහමේ තියෙන ඉමස්මින් අසති ඉදං හෝති කියලා කියන්නේ. තේරවාදයේ හැටියට ඉමස්මින් අසති ඉදං හෝති. අපිට කියන්න පුළුවන් ආයතනයේ ගොඩ නැගෙන්නේ අරමුණු කරනකොට විතරයි. ඒක බාහිර ඇතයයි ගොඩ නැගුව ගමන්ම ආයතනයක් හැදුනා. එසේ අවබෝධයෙන් නොපැමිණීම තමයි නිවන ආයතන නිරෝධය කියලා කිව්වොත් ඒක තේරවාදී නෙවෙයි. ඒක තේරවාදයට එහා ගියපු දර්ශනයක්. තේරවාදී පැහැදිලිවම නිවන් දකින්නේ කොහොමද කියලාවත් ඔබතුමියට මට කියන්න පුළුවන් නිවන් දකින්න මාර්ගයේ තේරවාදයේ හැටියට A to Z. එක වෙලාවෙම මේ එකපාර උත්තරයක් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මම ඒක ගොඩාක් දේශනාවල කතා කරලා ඇති පූර්ව දේශනාවල නම් බලන්න. තේරවාදයේ හැටියට නිවන යනු කුමක්ද? නිවනටපත් වෙන යනු කුමක්ද? සම්මුති වශයෙන් නිවනටපත් වීම යනු කුමක්ද? පරමාර්ථ වශයෙන් නිවන කියලා කියන්නේ කුමක්ද? මේ තරම් ඉතා ක්ලියර් කට් පැහැදිලි. හැබැයි ඒ සියලු පැහැදිලි දේශනා මම කියන්නේ ඒක හරි හෝ වැරදි කියලා. මේ තේරවාදය ඒ දේශනාවේ තියෙන මූලිකම සිද්ධාන්තයක්. ආරම්මන කරන කෙනාගෙන් බාහිරව අරමුණු කළත් නැතත් පරමාර්ථය විද්‍යමානයි. අරමුණු කළත් නැතත් පරමාර්ථය. ඒක තමයි කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ට අපි දන් දෙනවා. අපි දැනගෙන හිටියත් නැතත් පුද්ගලයා රහත් නම් රහතන් වහන්සේ කෙනෙක්ට දීපු ආනිසංස ලැබෙනවා. ඔය තර්කයේ හැටියට පෘතුග්ජන භික්ෂුවක් රහත් කෙනෙක්යි හිතලා දන් දුන්නොත් රහතන් වහන්සේට දීපු ආනිසංස ලැබිය යුතුයි. මොකද ආරම්භණය වැදගත් වෙලාදී. අපි හිතපු ක්‍රමය වැදගත් වෙලාදී. ඔය ක්‍රමයෙන් හිතුවොත්
මම හිතන් ඉන්නවා මේ කොහේ දුස්සීල මිනිස්සෙක් මෙයා රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඇති කියලා දන් දෙනවා. නිගණ්ඨ පිරිස හිතුවා නිගණ්ඨනාථ පුත්‍ර සර්වඥයි කියලා. ඌට දන් දුන්නා. මේ ක්‍රමයේ හැටියට මොකද අපි හිතනවා නම් රහතන් වහන්සේ කෙනෙක් කියලා. මොකද හිතේනේ තියෙන්නේ දැන්. රහතන් වහන්සේ කෙනෙක්ට දීපු ආනිසංස ලැබිය යුතුයි. එහෙම එකක් නෑ ධර්මයේ. එහෙනම් මට බල්ලෙට්ට පූසෙට රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතලා දන් දීලා රහත් ආනිසංස ගන්නට පුළුවන්. හැබැයි අපි දන්නවා හොඳටම එහෙම ආනිසංස ලැබීමක් කියලා එකක් නැහැ. ඒ නිසා ථේරවාද ධර්මයට આવොත් මම ඒක නැතනද කියන්නේ ථේරවාදී වෙන දර්ශනයක් නම් කතා කරන්න ඔබතුමිය ගැටලුවක් නැහැ මට. ථේරවාදයේ ඇතුලේ නම් ඉඳලා කතා කරන්නේ ථේරවාදයේ හැටියට බාහිර රූපේ ඇත. බාහිර රූපේ අරමුණු කළ හැක. බාහිර රූපේ අරමුණු කරන ආකාරය වෙනස් වෙන්නට පුළුවන්. ඒ ආකාරය ප්‍රඥප්තිය ලෙස ගන්නට පුළුවන්. ඒකෙදී ඒක ආත්මයක් ලෙස ගන්නට පුළුවන්. ඒක විය හැකියි. නමුත් ථේරවාදයේ හැටියට පරමාර්ථය විදිමයි. මේ මොහොතේ විතරයි. මේ මොහොතේ විතරයි. යමෙක් කිව්වොත් සියල්ල සිතේ නිර්මාණයක යෝගාචාරයට ඒක පැහැදිලිවම යෝගාචාරයේ සඳහන් වෙලා තියෙනවා. කවුරුක බාහිර ඇත අරමුණු කළ නොහැක ඒ විදිහට ඒක අරමුණු කරන්නට බෑ ඒක සිතෙන් ගොඩනැගෙන එකක් කියන තැනට આવත් ඒක වැටෙන්නේ සත්‍ය සිද්ධි කියන බෞද්ධ නිකායට. එහෙම එක නිකායක් තිබුණා බය වෙන්න එපා. ඒ කරේ හරිවර්මන් කියන ස්වාමීන් වහන්සේගේ සත්‍ය සිද්ධි ශාස්ත්‍රම් පොත. බහුශ්‍රුතිය නිකායක භාවිත කරන්නේ. ඔය කියන වාදයේ ඔය කියන කතාව අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා මෙහෙමයි මට ධර්මයේ වැටහෙන්නේ කියලා කිව්වොත් හරි මම ඒක මට මොනවත් වාද කරන්න යන්නේ නැහැ. හැබැයි ථේරවාදයේ හැටියට කොහොම කතාවක් නැහැ. හොඳයි සමහරවිට මම මේ අර යෝගා අර ඔබ වහන්සේ කියපු දෙකට අයිති විදියට නෙමෙයි මම අදහස් කළේ. අමන්නේ බොහොම පින් ඒකට වෙලාව ගත්තා. ඔව් නෑ ඒක තව අධ්‍යයනය කරන්න. ඒක මේ ථේරවාදයේ ඇතුලේ නම් කතා කරන්නේ ඕක කොහොම එකක් ථේරවාදී නැහැ කියලා මම බය නැතුවම කියනවා. ඕක ථේරවාදයෙන් පරිබාහිර සිද්ධිය. ථේරවාදයේ කියන්නේ අහන්න මොකද්ද ථේරවාදය කියන්නේ කියලා. ථේරවාදයේ කොහොම ත්‍රිපිටකයේ කියනවා. ථේරවාද අටුවාව තියෙනවා. ටීකාව තියෙනවා. සංග්‍රහ ග්‍රන්ථ තියෙනවා. එතකොට මේකේ තියෙනවා ෆන්ඩමෙන්ටල්ස් කියලා එකක්. මේ මූලික සිද්ධාන්ත. මේ මූලික සිද්ධාන්ත මත තමයි මේක ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට අපි කියමු බාහිර රූපේ නැහැ කියපු ගමන් ඒ ත්‍රිපිටකයටම ඔය ත්‍රිපිටකයමනේ කතා කරන්නේ මෑනියෝ කතා කරන්නේ ත්‍රිපිටකයට. ඒකට වෙනම අටුවාවක් ඔය කියන්නේ. ඒක ථේරවාද අටුවාව නෙවෙයි ඒක වෙන අටුවාවක්. ථේරවාදය කියනකොට ත්‍රිපිටකය නෙවෙයි ථේරවාදය කියන්නේ. ථේරවාදයේ යනු බුද්ධ වචනය විවරණය කරපු ක්‍රමයක්. ඒ විවරණය කරපු ක්‍රමයේ මේ දේශනා මාලාවේ මූලික සිද්ධාන්තය ඒක. ඒ විවරණය කරපු ක්‍රමය නම් චැලෙන්ජ් වෙන්නේ. ඒක වැරදි කියනවා නම් ඒක හරි. එතකොට අපි හොඳ සංවාදයකට යා යුතුයි. පැහැදිලිවම. අපි යන් ආදෙන යනවා කොහොමද බාහිර රූපය ඇත්තේ. මම ඒක ගැන විශේෂ දේශනා දෙකක් කරා. බාහිර රූපේ සම්බන්ධයෙන් ඇත්තද නැතද විද්‍යමානද නැද්ද කියන එක ගැන ථේරවාදීන්ගේ මතය ගැන විශේෂ දේශනා කීපයක් කරා. මේ ප්‍රශ්න ථේරවාදීන් අහනවා බැරි වෙලා හරි කිව්වොත් මේක සිතේ නිර්මාණයක් කියන කතාවේදී. එතකොට ඒ නිසා අපි කිව්වොත් එහෙම මේක බාහිර නැහැ මේක හිතෙන් ගොඩනගෙන එකක් කියලා පැහැදිලිවම ථේරවාදී අධ්‍යයනය කරපු කෙනෙක් වශයෙන් ත්‍රිපිටකයෙන් ඒක කියන්න පුළුවන්. මම නැහැ කියන්නේ නැහැ. ත්‍රිපිටකයේ ඒ විදිහට නිර්වචනය කරන්න පුළුවන්. හැබැයි ඒ ථේරවාද නිර්වචනය නෙවෙයි. ඒක අන්‍ය නිර්වචනයක්. බැරි වෙලා හරි මේක ථේරවාද නිර්වචනය කිව්වොත් නම් ත්‍රිපිටක සංරක්ෂණ පනතෙන් හිර යන්න වෙන කතාවක් ඔය. මේකත් මම කියන්නේ. ත්‍රිපිටක සංරක්ෂණ පනත සම්මත වෙලා කවුරු හරි ථේරවාදයේ හැටියට බාහිර රූපයක් නැත කියලා කිව්වනම් හිර යන කතාවක්. ථේරවාදයේ කිසිදු සාධකයක් නැහැ ඒක ඔප්පු කරන්න. තියෙන්නෙම බාහිර ඇත නිරෝධ කළ යුත්තේ අනුප්පණ්ඩ ධර්ම. මේ ථේරවාදය කියන්නේ මොකද්ද? ත්‍රිපිටක අටුවා ටීකා සංග්‍රහ ග්‍රන්ථ ආදිය. ථේරවාදයේ සංරක්ෂණය කරන්න කරපු ථේරවාද ත්‍රිපිටක සංරක්ෂණ පනතේ හැටියට ථේරවාද විවරණයට පරිබාහිර දෙයක් ථේරවාදයේ ලෙස ඉදිරිපත් කළොත් දණ්ඩනීය වරදක් හිර යන්න පුළුවන්. අපි ඒක මම කියන්නේ මේ හිර යන කතාවක් එහෙම කියන එක නෙවෙයි. ඒකෙදි ඒකයි මම කියන්න දෙන්නේ. ඒක ඒ පනත එක විදිහකට ඒ පනත ගේන්න හදපු එකකින් යම් ඩිස්ටින්ක්ෂන් එකක් ආවා. කවුරු හරි ওই කතාව ථේරවාදයේ ලෙස කතා කරොත්
මේක තමයි ථේරවාද නිර්වචනය. නෑ මේක මගේ නිර්වචනය. මේ අපේ ස්වාමීන් වහන්සේගේ නිර්වචනය කියලා කිව්වනම් ගැටලුවක් වෙන්නේ නැහැ. ථේරවාද නිර්වචනය කියලා කිව්වොත් ඒක හිරේ යන කතාවක්. පනතේ හැටියට. පනතේ ඉන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. එතකොට ඒ නිසා ඒක මම එහෙම මේ මොනවද වැරදි කියලා කියන්නේ නැහැ. ථේරවාදයේ හැටියට නෑ. ඒක මට කියන්න වෙන්නේ. මම කියන්නේ ඒක හරි හෝ මේක වැරදි හෝ ඒක හරි හෝ කියන එක නෙමෙයි මගේ න්‍යාය. ථේරවාදයේ හැටියට නෑ. හැබැයි ඔය අහගෙන එකේදී මේ ප්‍රශ්න ටික තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපි අරමුණු නොකලත් වැඩ හිටියද? ප්‍රායෝගික ප්‍රශ්න. රහතන් වහන්සේ කෙනෙක්ට දන් දෙනකොට රහතන් වහන්සේ කෙනෙක් යයි හිතාගෙන දන් දුන්නොත් රහත් නොවිච්ච කෙනෙක්ට ආනිසංස ලැබෙනවද? මොකද අපි අරමුණු කරේ රහතන් වහන්සේ කෙනෙක් කියලානේ. රැවටිලා ඉන්න පුළුවන් ඉන්නවනේ අදිමානෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා. ඔව් වහන්සේට මම කියන්නේ උත්තර තේරුණා නැහැ. මම කිව්වේ බාහිර දේවල් නැහැ කියලානේ. ඒ බාහිර දේවල් නැහැ කියලා නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඔව් හරි. හේතු ඇති වෙනකොට බාහිර භෞතිකයේ ඇති වෙනවා. නෑ නේ හේතු අරමුණු තියෙන පරිවර්තන. හරි. එතකොට ප්‍රශ්නේ මොකක්ද? එහෙම හදාගන්න නෙමෙයි. ඒක මොකක්ද ප්‍රශ්නේ එතකොට? ප්‍රශ්නේ දෙමයි. චිත්ත චෛතසික රූප නිරුද්ධ වුණාමනේ නිර්වාණය තියෙන්නේ. නෑ. නිර්වාණයට එහෙම නිර්වචනයක් නෑ. එහෙම එකක් නෙවෙයි. නිර්වාණය anu හටගත හැකි චිත්තචෛසික අනුප්පන්න චිත්තචෛසිකයන්ගෙන් මිදීම නිවන යනවා. චිත්තචෛසිකයන්ගේ නිරෝධය නිවන කියලා කියන්නේ. එහෙනම් ඉතින් මේ නිරෝධන චිත්තචෛසිකයක් ඒක නිවනටපත් වුණා කියලා කියන්නේ. රහතන් වහන්සේ නිවනටපත් වෙන්නේ රහතන් වහන්සේ නිවනටපත් වෙන්නේ පරිනිර්වාණයෙන්ද කෙලෙස් ප්‍රහාණයෙන්ද? ඒක එකම නිවන නේද? නිවන් දෙකක් නැහැ. රහතන් වහන්සේ ජීවත් වෙලා ඉනකොට නිවනටපත් වුණා කියලා කියන්නේ මොන පදනමින්ද? කීනා ಜಾති. මගේ ಜಾතිය ෂේ වුණා. මොන ಜಾතිද? උපන්නා වූ ಜಾතිද නෑ. උපදින්නට තියෙන ಜಾතිය. වුසිතම් බ්‍රහ්මචර්යයන් කීනා ಜಾති අපාය දුකින් මිදුණා ආරයන් වහන්සේ. සෝවාන් ආරයන්. මොන අපායද? අපාය නෙවෙයි ඉන්නේ. මොකද්ද අපාය දුකින් මිදුණා කියලා කියන්නේ? හටගන්නට තිබිච්ච දුකින්. ඒක කිය අනුප්පන්න දුකේ නිරෝධය නිවනයි. ඉතින් අපි නිවන ඩිෆයින් කරගන්න ඕන. නිවන යනු කවරක්ද? ඒතර වෙන ඩිෆිනිෂන් එකකින් ඉඳලා කතා කරොත් අපිට සාකච්ඡාව ගෙනියන්න බෑ. ඔය අහන්න ප්‍රශ්න. තෙරුවන් හරි. ඒකේ අපි එහෙනම් ඒ ආයුධ කාල වේලා අවසానයි. අපි හොඳයි ඊළඟ දවසේ සහභාගී වුණොත් එහෙම ගැටලුව තියෙනවා නම් අපි ප්‍රශ්න උත්තර වේලාවෙත් සාකච්ඡා කරමු. එහෙනම් සෑම දිනකටම තෙරුවන් සරණයි. අද දවසේදී අපි රසපත් කරගන්න යෙදුනා වූ සියලු පුණ්‍ය සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.